අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි බ්‍රහස්පතින්දාවේ ධර්ම දේශනාවට රැස්ලා ඉන්නේ සීලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ දානංච යුද්ධංච සමානමාහු අප්පාපිතේ සන්තා බහුකේ ජිනන්ති අප්පම්පිචේ සද්දහානෝ දදාති තේනේව සෝ හෝති සුඛී පරත්තාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේක හරියටම අපි සාකච්ඡා කරමින් හිටපු ඒ මච්ඡේර සූත්‍රයේම දිගුවක් වාගේ තමයි තියෙන්නේ. හැබැයි මච්ඡේර සූත්‍රයට පස්සේ වෙනම මාතෘකාවකින් ඒ සගතක වර්ගයේම දේවතා සංයුත්තේම සංග්‍රහ වෙච්ච සූත්‍රයක්. ඒකේ මච්ඡේර සූත්‍රයේදී සාකච්ඡා කරපු මුල් කොටස් ඒ දේවතාවෝ එහෙම නැත්නම් ඒ සමුහයට තව දේවතාවෙක් සරුවචානන්සට නැවත මතක් කරනවා. ඒක මුදිතාවෙන් යුක්තව. ඒ නිසා සාදුකෝ මාරිස දානං. එහෙමයි ස්වාමීන් වහන්සේ දානය වටිනු. නැත්තම් දානය දිය යුත්තක් කියලා. නිදුකානන් වහන්සේ එහෙම තමයි දානය දිය යුත්තක් කියලා ඉස්සර වෙච්චි සාකච්ඡාවේ අයවැය වார்த்தාව දෙවෙනි සභාවේදී අනුමත කරනවා වගේ. ඒක තමයි අතර මුදිතාව කියලා කියන්නේ. ඒකම තමයි. ඉතින් ඒ නිසා පළවෙනි ගාථාවේ තියෙන්නේ කෙනෙක් මසුරුකම නිසායි ප්‍රමාදේ නිසායි මේ කාරණාව දන්නේ නැතුව නැත්නම් මසුරුකම නිසා ප්‍රමාදේ කියන මලකඩ නිසා අර දානේ කියන දේ බබලන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ කාටත් තේරෙන දෙයක්. කවුරක්වත් ඒක දන්නේ නැති දෙයක් නෙවෙයි. නැවත් ඒ තියෙන ඇතුළත තියෙන අර ගුණය අපි ගියපාර මේ මච්ඡේර සූත්‍රයේදී මතක් කරා වගේ මසුරුකමත් පමාවක් නිසා තේරුම් ගන්නකොට පමයි. කරන්න ඕන වෙලාවට කරලා නැහැ. එහෙම නැත්නම් මේක මම උපයාගත්ත දෙයක් අනුන් හා සාධාරණව දකින්න කැමති නැහැ. ඉතින් මේ ಗುಣ දෙක නිසා මනුස්ස ලෝකේ තියෙන පුළුවන් මේ සුන්දර පිපෙන්න තියෙන සුන්දර මලක් පිපෙන්නේ නැතුව අකාලෙ මේ යනවා. ඉතින් ඒක මේ දෙවියන්ට පේනවා. ඒ වගේම දේවාති දේව සරුවච්චන් වහන්සේ සාක්ෂි කරගෙන දේවතාව සඳහන් කරනවා. ඉතින් මේ සූත්‍රයේ සාදු සූත්‍රය කියලා තියෙන්නේ සාදු කෝමාරිස දානං. එහෙමයි ස්වාමීන් වහන්සේ නිදුකානන් වහන්සේ දානේ වටිනවා. දානේ දිය යුත්තක් කියලා ඒ දේවතාව අර මසුරුකමත් පමාවත් කියන මලකඩ දෙක පළවෙනි ගාථාවේ සඳහන් කරනවා. ඒක අපි ගිය පාර සාකච්ඡා කරා. එහෙම නැත්නම් ගිය සූත්‍රයට නම වැටුනේ මච්ඡේර සූත්‍රය කියලා මේ ගාථාව නිසා. ඒ වගේම අපරාපි දේවතා තවත් දේවතාවෙක් ඇවිල්ලා කතා කරනවා මේ ටිකක් තියෙන වෙලාවේ දෙන දාන තමයි වටින්නේ. සමහරු හුඟක් තියෙද්දි දෙන්නේ නැහැ. සමහරු ටිකක් තියෙද්දි දෙනවා. මෙන්න මේ ටිකක් තියෙද්දි දෙන දාණයට දුබ්බික්ඛේ දානං දෙති කියලා බුදුරජාණන් වහන්සේ ඒ සත්පුරුෂ දාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය දුර්භික්ෂයක් එනකොට මිනිස්සු බඩු හංගනවා. ඉස්සරහට තවත් අමාරු කාලයක් එන්නේ. ඒ නිසා තමයි ළඟ තියෙන දේ හංගන ගතියක් තියෙනවා. ඉතින් එතකොට අර කොහොමඩක්වත් කන්න නැති මිනිස්සයාට දුර්භික්ෂයේදී මොකක්වත්ම කරගන්න හම්බෙන්නේ නැහැ. මොකද සාමාන්‍ය මිනිස්සයත් බඩු සංගවන ගතියකට එනවා. ඉතින් ඒ සංගවන එකතු කරන ගතියට අපි සංස්කාර කියලා ගත්තොත් ඒකේ අනිත් පැත්ත තමයි විසංඛාර ගතිය කියලා කියන්නේ කිසිම එකතු කිරීමක් කරන්නේ නැහැ. තියෙන දේ එතන දීලා දානවා. එහෙම නැත්නම් ඒ මොහොතේ ක්ෂණ සම්පත්තිය ප්‍රයෝජනට ගන්නවා. ප්‍රයෝජන ගන්න නැති හැම වෙලාවකම කෙලස් ගනුදෙනුවේ සංස්කාර සිද්ධ වෙනවා. සකස් කිරීම සිද්ධ වෙනවා. එකතු කිරීම සිද්ධ වෙනවා. ඉතින් එකතු කිරීම තමයි අපි මේ ප්‍රගමණය දියුණුව නව නිර්මාණ ආදි වශයෙන් පුද්ගලිකයි රහසිගතයි කියලා ඉතින් ඕක තමයි අද තියෙන ක්‍රමය. ඊට වඩා හරිය ලේසි ක්‍රමයක්. කිසිම පොතක් ඕනේ නැහැ, කිසිම සමීකරණයක් ඕනේ නැහැ.
කිසිම කාගේවත් ණයට ගන්න දෙයක් ඕනේ නැහැ. Taman ළඟ තියෙන දේ දීලා දානවා. Tamanට හම්බෙලා තියෙන්නේ සෝබා ධර්මෙන් ලැබිලා තියෙන්නේ. Tamanොත් ඒක දීලා දානවා. ඒකෙදි ලස්සන කෑල්ල වටිනා කෑල්ල තමයි නැති වෙලාවේදී අප්පම් පිචේ පොඩ්ඩක් තියෙන වෙලාවෙත් දෙන දාන්න. ඉතින් ඒ දුර්භික්ෂ අවස්ථාවල දෙන එක මහත්ඵල මහනිසංසජනකයි. ඉතින් ඒක වෙන්නේ නැහැ සාමාන්‍ය මානවගේ මනස තියෙන්නේ දුර්භික්ෂ වෙලාවේදී එකතු කරන්න. සුභික්ෂ වෙලාවේදීත් ඒක එහෙම යනවා. ඒ පුරුද්දට ගිහිලා තියෙන්නේ ඒක අපිට පේනවා අවිද්‍යාව තියෙන තාක්කල් සංස්කරණය කරනවා. ඒ සංස්කරණය කියන එකට සංඛාර කියන වචනේ එක අර්ථ ඡායාවක් තමයි එකතු කරනවා කියන්නේ. එකතු කරන්නෙම ඒ වර්තමාන මොහොතේ තියෙන සැපට වැඩිය හෙට මේක තියෙන්න ඕනේ. ඒකෙන් මගේ අයට මට නෙමෙයි අපේ අයට තියෙන්න ඕනේ කියලා බඩු රැස් කරන ගතිය කුටුම්බණය ආයිතේ රැස් කිරීම මාසුරුකම නිසාත් අප්‍රමාදිතය සිද්ධ වෙනවා. ඒ මාසුරු කිරීමට ගොඩක් ඥානය අවශ්‍යයි. මාසුරු කරන්න අවස්ථානෝචිත කොහොමද ඒක කරන්න කියන එකට බිස්නස් මැනේජ්මන්ට් කියන්නේ ඒක තමයි. බිස්නස් කියලා උගන්වන්නේ ඕක තමයි. රැස් කරන හැටි එකතු කරනවා. ඒ මොකද ප්‍රාග්ධනේ රැස් වෙච්ච තරමට මේ වෙළඳ ලෝකයේ බලාධිකාරී වැඩි. වැඩිම ප්‍රාග්ධනයක් තියෙනවනම් වැඩි කොටස් වලින් පොලේ වැඩි කොටස් ප්‍රමාණයක් කොම්පැනි තමන් ළඟ තියෙනවනම් තමන්ට කොම්පැනි පාලනය කිරීමේ හැකියාව වැඩි. ඉතින් ඒකට හරි කැමැති කට්ටිය. ඉතින් ඒ වගේ දේවල් වලදී ඒ කොම්පැනි නීතියක දාණය සඳහන් වෙන්න බෑ. ඒක කොහොමඩක්වත් බටහිර ලෝකෙකින් බලාපොරොත්තු වෙන්න බෑ. දාණය කියන එක බටහිර ලෝකේ පෙන්නලා දෙන්නේ කම්මැලියම් බෝ කරන වැඩක් කියලා. නිකන් ඉඳලා වැරදිච්ච පෙරදිච්ච අයට ඒ වැරදිල්ල උනන්දු කරවිල්ලක් කියන එක කියනවා. කොමියුනිස්ට් ධර්මෙත් තියෙනවා. කොමියුනිස්ට් ධර්මෙ ඔක්කොම වැඩ කරන්න ඕන. ආයේ මේ ලොක්ක පොඩ්ඩ මොකක්වත් බෑ. වෙන්නේ නැති එක වෙනම කතාවක්. ඒ වගේ අධිරාජ්‍යවාදී ක්‍රමයේ හැටියට යනකොට කම්මැලියන්ට දුන්නොත් ඉතින් කවදාකවත් වගතුවක් වෙන්නේ නැහැ. ඉතින් ওই දෙකම තියෙන ලෝකෙම තමයි ඉන්දියාවේ මේ මතයක් මතුවෙන්නේ. පොඩ්ඩක් තියෙන වෙලාවක් දීපං. ගොඩක් තියෙන වෙලාවේ නොදීන මිනිස්සුත් ඉන්නවා. පොඩ්ඩක් තියෙන වෙලාවේ දෙන මිනිස්සුත් ඉන්නවා. ඉතින් මේ වත දෙකටම සාදු කියලා තමයි මේ దేవතාව දානංච යුද්ධංච සමානමාහු කියලා කියනවා. දානයක් දෙන එක මහා යුද්ධයක්. ඒක නිසා ඒක කරන්න ඉස්සෙල්ලා ඇතුලේ එන විතක්ක ਵਿਚාර දෙක දෙන්නෝ දොදෙන්දෝ කියලා ඒ ඇති වෙන දේ යුද්ධයක් වාගේ. දෙන්න එන වීරෝදාර හිතවිලි ප්‍රමාණය අඩුයි. නොදෙන්න එන සෙවලියෝ යුද්ධයට බය යුද්ධ සෙබළු ගන්න වැඩි. ඉතින් ඒ නිසා ඒ ගොඩාක් දෙන්න බෑ කියමින් ඇතුලේ තර්ක කරන යුද්ධ සෙබළු විශාල ප්‍රදේශයක් යටපත් කරලා ඒ මහා වීර අදහසක් දානයක් දෙන්න ඕනේ කියලා හිතන එක මේ යුද්ධංච දානංච යුද්ධංච සමානමාහු කියලා මේ దేవතාව සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ ඇතුළත තියෙන සංස්කාර රැස් කරන පිං හරි කමක් නැහැ රැස් කරන්න ඕන. කුසලතා හරි කමක් නැහැ රැස් කරන්න ඕනේ කියලා ඒ රැස් කරගත්ත දෙයක් දීලා දානවායි කියනකොට දීලා දාන්න ඕනෙත් නැහැ. මේ නැති වෙනකොට, ගෙවෙනකොට අනේ සාදු කියන්නේ යුද්ධයක්ම තමයි. ඒක තමයි අපි මේ භාවනාවේදී ඉදං නිස්සායි ඉදං පජහත කියලා දිගින් දිගට කරගෙන යන්නේ. මේ කාම ලෝකයක් නැත්නම් කාම ආසාවක් නැත්නම් කාම මිත්‍යාචාරයක් නැත්නම් කාම ගුණයක් අපි අබිනිෂ්ක්‍මණය කරනවා කියලා කියන්නේ තමන් විසින් දිනා ගන්නලද ධාර්මික දේ අතහරිනවා දිනුරට හැරපියා යනසේ. ඒ යනකොට ඒකේන කාම සංඥාවල් ඉතුරු කරගන්න. යර්ගිය දාලාපු කාමයේ කාම සංඥාවල් ටික ඉතුරු වෙනවා. ඒක ඉතින් ස්වභාවය එහෙම තමයි. අපි තුවාලයක් සනිපෙච්චාන් තුවාලේ ආඩේ ඉතුරු වෙනවා. තුවාලේ කැලල ඉතුරු වෙනවා. ඒ වගේ අර ගොඩක් දීලා දාපු එකනා ටිකක් දීලා දාපු එකනා හරි එයාට ඒ හා සමාන නීවරණ ප්‍රදේශයක් ලැබෙනවා. ඒවට කියනවා කාම සංඥා කියලා. ඉතින් ගිහිකේ අතහැරපු නැත්තම් කාමයන්ගෙන් වෙන් වෙච්ච කෙනාට විතරයි
නීවරණ කියන ප්‍රශ්නයක් මතුවෙන්නේ. තුවාලෙත් තිබිලා හනිපිරහම විතරයි කැලලක් තියෙන්නේ. ඉතින් ඒ කැලලේ වෙන්න තියෙන්නේ මේක ඔද්දල් වෙලා පුපුරු ගහමින් එහෙම නැත්නම් රුප්පණී වෙමින් තිබුණ දේ දැන් වැහිලා තියෙනවා. හැබැයි තාම හැම මුරුතුයි. ඉතින් ඒක ටිකක් කල් යනවා ආඩේ නැති වෙන්න. තුවාලේ කැලල නැති වෙන්න. ඒ වගේ තමයි මේ අබිනිෂ්ක්‍මණයක් කරලා කාම ගුණ අතහැරලා ගේයසිත දේවල් අතහැරිලා නික්කම්මසිතට ආවොහම ඒක ඔද්දල්ලේ හිත. ඔද්දල් වෙන්නෙම මේ නීවරණ නිසා. ඉතින් ඒකේ මේ කියන්න ඕනේ කාරණාව තමයි එහෙම නැතුව සුවසේ ගත කරනවා වගේ දැනන කාම හිතට වැඩිය නීවරණ හිත හොඳයි. නීවරණ හිත පෙර ගමනක සැලසුම් සතබුල් ලකුණක්. නමුත් භාවනා ලෝකේ ඉන්න ඔක්කොමලා නීවරණත් එක තරහයි. ඒගොල්ලෝ හිතනවා මේ කාමයේ වගේම නීවරණ කියලා කියන්නේ භයානක යකෙක් කියලා. යකෙක් නම් තමයි. හැබැයි මේ යකාගේ හේවණල්ල විතරයි. උටේදී යකා බොහොම දරුණුයි. යකා පේන තාකල් හේවණල්ල පේන්නේත් නැහැ. යකා අයින් කරුවට පස්සේ ඔන්න හේවණල්ල පේනවා. එතකොට හේවණල්ල පේනවා යකාට වැඩිය ලොකු වෙලා. ඒ හේතුව ওই මසුරුකමත් ප්‍රමාදයක් කියන මච්චේර පමාද කියන ධර්මතා දෙක නිසා නීවරණ ලොකුවට පේනවා. ඉතින් ඒක නැති කරන්න ඕන බුදු කෙනෙක් පහළ වෙලා කියනවා ඔය කාම සංඥාව නැතිකරන්න අපි රූපයකට හිත දාන්නයි කියලා. මධ්‍යස්ත වූ ආනාපානට හිත දානවා. පිම්බි මෑකිලිමට හිත දානවා. වම දකුණට හිත දානවා. ඉතින් එහෙම වම දකුණ වශයෙන් පිම්බීම හැකිලිම වශයෙන් එහෙම නැත්නම් ආස්වාද ප්‍රසවාසයෙන් බලනකොට කාටවත් තේරෙන්නේ මේ නිකන් මේ හුස්ම දිහා බලලා මොකද්ද ලැබෙන ලාභය කියලා. මේ යනකොට පය විදිනකොට දැනගෙන විදින එකේ තියෙන ලාභය මොකද්ද කියලා. ඉතින් යාට තේරුම් කරලා දෙන්න තියෙන්නේ ඕක නැතිබුණා නම් ඕක තියෙන එක කාමේ නැත්නම් කාම සංඥාවේ. ඕක තියෙන්නේ මේ කාම ගුණයන්ගේ නැත්නම් නීවරණ වල. දැන් මේ දෙකම නැති මධ්‍යස්ථ අරමුණක හිත පවත්නවා කිය. ඉතින් ඒ හිත පැවැත්වීම කෙරුවත් ඒක නොදන්න පිරිස වැඩි භාවනා ලෝකේ. හිත පැවැත්වුවත් ආනපානේ, හිත පැවැත්වුවත් වමේ දකුණේ, හිත පැවැත්වුවත් පිම්බීම හැකිලිම නැත්නම් අපිට ලයිස්ට්ුවක් දෙන්න පුළුවන්. ඒ කටයුත්ත කිරනකොට ඒ කටයුත්ත අපිට මල් මාලාවල් දාන්නේ නැහැ. ඒ කටයුත්ත ඔල්ලරසන් නගන්නේ නැහැ. ඒ කටයුත්ත ප්‍රීති ප්‍රමෝදයක් ගෙන දෙන්නේ නැහැ. ගෙන දෙනවා ශ්‍රද්ධාව තියෙන කෙනා. ඒකට එනවා අපි මේ ගාථා ඉවරනට පස්සේ ඒක දන්න කෙනාට මේ එක චිත්තක්ෂණයක සතිය පැවැත්වීම නිසා මහ විශාල දානයක් සිද්ධ වෙනවා. කාම ලෝකේම දන් දුන්න වෙනවා. ඊට පස්සේ නීවරණ ලෝකේ කාම සංඥාවක් දන් දුන්න වෙනවා. ඒ චිත්තක්ෂණ මට්ටමින් කරන්න පුළුවන් පිරිසක් එක්ක මෙහෙම බණක් කියන්න පුළුවන් ඒ ලොකු සතුටක්. ඒ වගේ දෙයක් අදහන්න උත්සාහ කිරීම පවා ශාසනයක ලොකු දිලිසීමක් වෙනවා. හැබැයි ඒක දන්නේ නැති කට්ටියගේ තියෙන තමයි කරන්නේ. ඇදහිල්ලෙන් නෙවෙයි ඒක කරන්නේ. ඔයේ කරත් යන ගෝනා පිදුරු කකා යන්න වගේ ඒක රසකට කනව නෙවෙයි. ඒ කකා යනවා ඉතින් වම නම් තියනවා තමයි දකුණ නම් තියනවා තමයි මොකක්ද ඕක ඇති වැඩි. හුස්ම නම් ගන්නවා තේරෙනවා තමයි මොකක්ද ඕකේ තියෙන වැඩි. මේ ඉඳගෙන ඉන්න ඇඳුම් වල පිම්බීම හැකිලින් වැටෙනවා තමයි මොකක්ද ඕකේ ඇති වැඩි. ඕකෙන් කොහෙද මේ නිවනකට යන ගමනක්. ඕකේද කොහෙද මේ ප්‍රතිපදාවේ පිළිලක්. ඕකේ කොහෙද දානයක්. ඕකේ කොහෙද සීලයක් කියලා ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒ තේරෙන්නේ නැතිකම ඒ බුරුමේ ස්වාමීන් වහන්සේගේ තියෙන දානපතිකම තමයි ඒක ගුරුවරයාගේ දෝෂ කියලා කියනවා. භාවනා කරන කෙනාට තබන තමන පියවරක් පාසා ඒ පියවරේ ආනිසංස වැටෙන්නේ නැත්තම් එහෙම නැත්තම් ගන්නා හුස්මක් පාසා හුස්ම කියනකොට නම් තද වෙනවා යකාට ඒ සංසසෙට පිම්බීම හැකිලීමක් පාසා කියනකොට. ඉතින් මං කියන්නේ හුස්ම අරගෙන පිම්බීම හැකිලීම කියලා කියපන් කියලා. ඉතින් මොකද කියන්නේ එහෙම කියන්න බෑ බොරු කියන්න බෑ කියලා. බොරු නෙවෙයි ඒ කිව්වම එච්චරයි මම කරුවේ එහෙම. මේ පිම්බීමක් හැකිලීමක් පාසා මේ මෙච්චර ආනිසංස වෙනවා කියලා දන්නේ නැත්නම් උදේ ඉඳලා හැන්ද වෙනකම් බණ කියන්නේ ඔච්චරකට තමයි. ඒකට ආප්තෝපදේශ හදලා උපමා දාලා කියලා දෙනවා. ඒ මොකද මේ භාවනා කරන හුඟ දෙනෙක් භාවනා කියන්නේ මොකද්ද දන්නේ නැහැ. භාවනා කරන හුඟ දෙනෙක් කමඨාන් සුද්ධ කරගන්නේ නැහැ. කමඨාන් සුද්ධ වෙන්නේ නැහැ. කියන්න ඕන දේ කියන්නේ නැහැ. ඒ මොකද හේතුව මායාවක් තියෙනවා මසුරුකමේ සහ පමාදේ. ඉතින් එතන කොහොමද මේ දානයක් දෙනකොට නම්
අන්න පානං කරන් මත්තන් කියන විදිහට කැම්පි මිදුන් හිටුන් දන් දෙනකොට නම් මසුරුකම අපිට තේරෙනවා. අප්‍රමාදී තේරෙනවා. දානි කාලා දාන කියලා එකක් තියෙනවානේ. කාලානුරූපීපය දානයක් දෙන්න. එහෙම නැත්නම් කාලා දානවා කියලා නේ කියන්නේ. කාලා දාන දෙයින් කාලා දානයක් දෙනවා කියන එක ඥානන්ද දහම්තෝ කියනවා ඒක ලේසි නෑ. නැත්නම් නිකන් කාලා දාන දෙයි. ඔගෙන් කාලානුරූපව දුබ්බෙක්කේ දානන් දෙති, ගමිකස්ස දානන් දෙති, කිලාන කස්ස දානන් දෙති කියලා හරියට වෙලාව බල්ලේ උපස්ථානයේ දෙන එක වෙනම දෙයක්. අන්නේ දේ අපේ අතින් අනන්තවත් කියනවා. ඒ කෙරීමේ උත්කෘෂ්ඨම දේ තමයි සතිය පිටුපු වෙලාව. ඒ වෙලාවේදී ඔය මුළු කාම ලෝකෙම දන් දුන්න වෙනවා. ඒ වගේම නීවරණ ලෝකයක් එහෙම නැත්නම් කාම සංඥාව දන් දුන්න වෙනවා ක්ෂණ මාත්‍ර වශයෙන්. ඒක සපෙලා කියන්න දන්නේ නැහැ. ඒක සපෙලා කියන්න දන්නේ නැත්නම් ඒක ගුරුන්නාංශිකේ දෝෂේ 100%ක්ම. ඒ වගේම කොයි වෙලාවක හරි කට ගෙවෙනකන් කියලා කවුරු හරි මට තේරෙනවා මේ නිකන් පියවරක් තියෙනකොට ඒක මොනතරම් අහිංසක වැඩක්ද මහ පොළොවට ඇවිදිනවා කියන්නේ. එතන කාමෙත් නැහැ, කාම සංඥාවක් නැහැ, මම වම තියෙන්නේ කියලා දන්නවා. මම දන්නේ මොකද මේ විලුඹට බර වැටෙනවා. එතන සුලංගිල්ලට බර වැටෙනවා කියලා ඒක හරියට කියනකොට ඒ කියන කෙනාට වැඩි ගුරුවරයාට පුදුම සතුටක් තියෙනවා. මොකද්දෝ sannivedana වෙලා තියෙනවා. මොකද්දෝ තණ්හාවක් නැති වෙලා තියෙනවා. මොකද්දෝ මසුරුකමක් නැති වෙලා තියෙනවා. මොකද්දෝ ප්‍රමාදයක් නැති වෙලා තියෙනවා. දැන් අප්‍රමාද ගතියක් තියෙනවා කියලා. ඉතින් ගුරුවරයා කියන්නේ අන්න ඒකයි යන්න ඕනේ. මෙන්න මේකයි වෙන්න ඕනේ. භාවනා කරාට වැඩක් නැහැ. නැත්නම් දන් දුන්නට වැඩක් නැහැ. ශ්‍රද්ධාව නැතුව. දන් දෙන පවුලක ඉපදිච්චාම අපි අම්මා තාත්තා කියන දීපන් කියලා අපි වමින් අරගෙන දෙනවා. එහෙමනේ දෝතිම්ම අරන් දීපන්. මේකේ තියෙන වටිනාකම දැනගෙන හිතෙන්නේ මේ ඇති කෙනා නැති කෙනාට දෙනවයි කියලා. ලෝකේ එහෙමනේ සිද්ධ වෙන්නේ. මේකේ එකක් නැහැ. ඇති කෙනයි නැති කෙනයි දෙන්නටම සමාන කුසල් ප්‍රමාණයක් ලැබෙනවා. ඇති කෙනයි නැති කෙනයි සාදු කියන කෙනාට සමාන කුසල් ප්‍රමාණයක් ලැබෙනවා. පාරමිතා ශීර්ෂයෙන් දෙන්නේ මේ ඇති කෙනා නැති කෙනාට දෙන කතාවක් නෑ මේකේ. මේ මසුරුකම සහ අප්‍රමාදයේ පැත්තෙන් බලනකොට. ඉතින් ඒක තමයි මම මේ ගැට ගහන්න හදන්නේ. අපි මේ භාවනා කරාට අපි ගොඩාක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. නමුත් ඒ ගිය බව දනවන්න දන්නේ නැහැ. ඒ කරපු දේ වටිනාකම දන්නේ නැහැ. පිපුණු මලේරුව එමල දනීදෝ මලකි දුවේනුව හැඩරුව බලන්න එපා. ඉතින් ඒ සඳහා කොච්චර භාවනා කරත් කාරණාව කියලා දෙන්න ඕනේ. මේ කමඨාන සුද්ධ වෙන්න ඕනේ. කමඨාන වාර්තා කරන්න ඉගෙන ගන්න ඕනේ. වාර්තා කරනකොට උඹ කැමති දේ නෙවෙයි. මේ මසුරුකම ප්‍රමාදයයි නැති වාර්තාවක් ඕනේ. එතන මේ ලස්සනට ලියන එක නෙවෙයි වැඩේ. නැත්නම් කවුරු හරි ලියප එකක් කොපි කරන එක නෙවෙයි වැඩේ. ඉතින් ඒක වැඩිකල් කරන්න ඕනේ නැහැ. මේ හරියට භාවනා කරනකොට මෙන්න මේකයි වාර්තා කරන්න ඕනේ කියලා එක දන්නවනම් ඉතින් කීයක රහක් කියලා. යාළඟ ශිල්පේ තියෙනවා. ඒ චේති වැරදි වෙනවා ඒක වෙනම කතාවක්. ඉතින් ඒ දේ තමයි මගේ ජීවිතේ මට මේ ශාසනය ලැබිච්ච ලොකුම දායාදේ කරලා තියෙනවා මම ගොඩක් ඥානාරාම ස්වාමීන්සෙත් එක්ක. කිරුවට මොකද බැනුම් අහලා පණ්ඩිත ස්වාමීන්සේකට ඔටුනු පැලඳුවේ ඉසදී පැංකවක් කෙරුවේ මේ දන්නේ දෙයක් කියන්න ඕනේ මෙච්චරයි කියන්න ඕනේ. ඔය අනම්මනම් වැඩ පෙර විස්තර ඕනෙත් නැහැ. කොච්චර වැඩ කෙරුවත් ඒක කියුනේ නැත්තම් නඩුව පරාදයි. ඒ ආනිසංස ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා යුද්ධයක් තමයි භාවනා කරලා ලැබෙන අනන්ත අප්‍රමාණ තොරතුරු වලින් මෙන්න මේ ටිකයි වාර්තා කරන්න ඕනේ කියන එක. ඒක ඒ සිලෙක්ෂන් එක, ඒ පික් කරන එක. ඉතින් ඒක වෙන පැත්තකින් කියනවා අපි භාවනා කරනකොට අනන්ත අප්‍රමාණ චින්තාමය ඥාන පහළ වෙනවා. අනන්ත අප්‍රමාණ භාවනානුකූල වෙන හිතවිලි රාශියක් පහනවා. කොයි එකද අහුලන්න ඕනේ? කොයි එකද මගේ ඉදිරි ගමනට යන්නේ කියන එක සම්පූර්ණ පොට්ට chance එකක්. සම්පූර්ණ පොට්ට chance එකක්. ඒ නිසා අපිට කියන්න බෑ මේ චින්තාමය හිතවිලි නතර කරන්න කියලා. අපේ චින්තාමය හිතවිලි එන්නේ භාවනා ප්‍රතිඵලයක් වශයෙන් බව දැනගන්න ඕනේ. නමුත් ඒවා එන තාලෙට එහෙම මාකට් එකට දාන්නේ නැහැ. ඒව ඔක්කොම තෝරනවා. ඒ ඔක්කොම වරණ අවශෝෂණයකට යනවා. ඒ වරණය මගේ අනුසේ ඥාන වල හැටියට තමයි සිද්ධ වෙන්නේ. ආසේ ඥාන වල හැටියට තමයි තේරෙන්නේ. මගේ පෞරුෂත්වයේ හැටියට තමයි තේරෙන්නේ. මගේ රුචි අරුචිකම් වල හැටියට තමයි තේරෙන්නේ. ඒක නිසා අපි භාවනා කරලා ඔහේ නිකන් ඔහේ එන්ඩාරිනවා අනුසේ මේ චින්තාමය ඥාන වලට. එහෙම නැත්නම් ණය විපස්සනාවට. ඒක හරි විසිතුරුයි.
මුත් ඒ ඔක්කොම අහුලන්න එපා. ඔක්කොම බට තමයි. ඒකේ හරියට කොතේක විහාරක කොත වගේ කරඬුව වගේ ඒ දේ අහුලන්න දන්නේ නැත්නම් විශාල මඩතොගයක් ගරලා මැණික අහුලන්න දන්නේ නැත්නම් කොච්චර මැණික් ගැරුවත් කොච්චර පතල් හැරුවත් මැලේරියා විතරයි ඉතුරු වෙන්නේ. වැස්සේ තෙමිලා මැලේරියා හැදෙනවා. හරියට තියෙනකොට මැණික අහුලන්න දන්නේ නැති. ඒ නිසා හැම කෙනෙකුටම හැම චිත්තක්ෂණයකම විශාල ඉල්ලමක් ගොඩ වැටෙනවා. අන්නේ ඉල්ලමේ අහුලන්න දන්නේ අපි අහුලන්නේ අර තොගේ. ඒකේ මඩ තියෙන්නේ. ඒකේ වැලි තියෙන්නේ. නමුත් මේ කරන වෙලාවේ මන්නම් ගන්නව දැකලවත් නැහැ. ගන්න වෙලාවේ වතුරට බහගෙන මේ වැස්සේ පොලිසියටත් බයයි මදුරෝ කකා මැලේරියා තියෙද්දි ගන්න මිනිස්සු අයිතිකාරයා කුඩයක් අරගෙන ඉවරටලා ඉන්නවා. මිනිස්සු වටේට බහලා ගන්නවා. ඒ ගන්නකොට Tamange කූඩේ මණිකක් තියෙනවා නම් ගන්න මනුස්සයාට ඉබේම වැටෙනවලු. ඒ මාසෙට තේනවලු කරනකොට අමුතු දිස්නයක්. ඒ මණික් ඉල්ලමයිතිකාරයට ඒක කියවන්න පුළුවන්. මේ මිනිහාගේ මණිකේ මේ කූඩේ මණිකක් තියෙනවා. ਉਹ හැසිරෙන තාලෙන් පේනවා. හැබැයි අර මිනිස්සු අහක වලන වෙලාව බලලා ටක් ගාලා කටේ දා ගන්නවා. කටේ දාන කියනවා මැලේරියා අමාරුයි, දදක අමාරුයි. අද නම් මට වැඩ කරන්න පුළුවන් කියලා ඌ යනවා. ඌ යන්නේ අර කූඩේම තියෙන හොඳ මණික අරගෙන. යමට අයියා. මට තමන්ගේම සහෝදරයා. මැනික් බිස්නස් එකේදී අයියා මල්ලි නැහැ. ඉතින් ඒ ඔක්කොම කරලා මැනික කොට ගත්තට පස්සේ ඒක අඳුරගත්ත බැරි වුණා නම් මෙතනයි මේක තියෙන්නේ කියලා ඉතින් ආයෙ බුද්ධ කල්පයක් ඉන්න ඕන. ඒත් කියන්න බෑ. ඊගා බුද්ධ කල්පය ඇවිල්ලත් අපි ඊගා බස් එකේ එන්නම් කියලා නතර වෙන්න ඉඩ තියෙනවා. ඒ මොකද අර අහුල ගන්නවා කියන එක. එහෙම නැත්නම් ඒ natural selection කියන එක. ඉතින් ඒකෙදි ඒ තියෙන හුඟ දේවල් හොඳයි. මේක නෑ කියන්න බෑ. හැබැයි වඩා හොඳ දේ තෝරනවායි කියන එක. ඉතින් ඒක අමාරුයි ගුරුවරට කියලා දෙන්න. ගුරුවරට කියත හැකි ඕක ප්‍රකාශ කරන එක හරි වටිනවා. භාවනා කරනකොට මෙහෙම ලස්සන හිතවිලි වගේක් එන ලස්සන යහ අදහස් වගේක් එනවා. කුසල් හිත් ගොඩක් එනවා. ඒක හොඳයි. හැබැයි වාර්තා ඔක්කොම කරන්න ඕනේ. ඉදිරි ගමනට යන්න ඕන එක මෙන්න මේ ටිකයි වාර්තා කරන්න ඕනේ කියලා දෙන එක. ඉතින් කියත හැකි වෙන්නේ නැහැ කියලා විතරක් කියයි. ඒ තරමටම අර භාවනා කරන එක්කනට ලැබිච්ච දේ යාට ලොකු දෙයක්. මේ ව්‍යාපාරයක් කරලා වේදනාපච්චය තණ්හාපච්චය පරිේශනම් පච්චය ලාභං. ඉතින් පරිේශන කරලා ලාභය ලැබෙනවා. ඉතින් ලාභය ලැබුණාට පස්සේ තමයි යා මේ කියලා වෙන්න පටන් ගන්න. විනාශ වෙන්න පටන් ගන්නවා. ලාභ ලැබුණ නැත්නම් ඉතින් බිස්නස් එකම විනාශ වෙනවනේ. ලාභ ලැබිච්ච ගමන් මසුරුකමෙන් විනාශ වෙනවා. ඉතින් අන්න එතනදී ගුරුවරයාට පුළුවන් ද මේ යෝගාවචරයේ තියෙන ලෞකික ආසාවල්, මේ පහත් ආසාවල්, මේ තියෙන සාමාන්‍ය මේ එකිනෙකා පරයගෙන යන්න හදන තියෙන ආසාවල්, එකිනෙකාට වැඩි උසස් යන්න තියෙන ආස හැම කෙනාගේම තියෙනවානේ. ඒ ඔක්කොම තියෙද්දි ඒකට නොවන මේ නිස්සරණේ සඳහා වෙන අදහස්. එහෙම නැත්නම් මේ පටිපස්සද්ධිය සඳහා වෙන අදහස්. එහෙම නැත්නම් සමුච්ඡේදනයේ සඳහා වෙන අදහස් පේන්නෙම යෝගාවචරයට කම්මැලි විදියට. පේන්නෙම නීරස විදියට. පේන්නෙම එපා වෙන විදියට ඕම ගිල්ල නම් කරන්න බෑ කියලා ඒ වගේ අදහස් එනකොට නැගිටලා යනවා. ඉතින් ඒක එක සැරෙන් කරන්නත් බෑ. බොහෝ වතාවල් එන්න ඇරලා කුරුරේ ඉංගියක් දීලා තියෙන්න ඕනේ. මේක තමයි ස්වභාවයට හිටත් ඔය කෑම මේසෙම හම්බ වෙනවා. මොකද්ද බෙදාගත්තේ පත දිහා බලපන්. අනිද්දාට ඔබට ඔය කෑම මේසෙම හම්බ වෙනවා. ඔබ බෙදාගත්ත පත දිහා බලපන්. ඔබේ කැමැත්තට බෙදාගත්තට ඕක ඔබට අපත්‍යයි. ඔය කෑම මේසේ තියෙනවා මේ ආහාර. අන්නෙම වෙනස් කරලා බලන තමයි බුදු කෙනෙක් ඇවිල්ලා අපිට මේ රෙසිපි එකක් දෙන්නේ මෙන්න මෙහෙම කාපන් කියලා. ඒ නිසා උඹේ මනාපෙට බඩ පුරවගෙන කෑවට හරියන්නේ නැහැ. ඒක අහේනියට යන්න ඉඩ තියෙනවා. අන්න ඒ වගේ යුද්ධයක් වගේ ඒ යුද්ධෙදී ගිස්ට් කියලා එකක් තියෙනවා. යුද පිටියේ බලලා මෙන්න මෙතෙන්ඩයි පහර දෙන්න ඕන කියන එක යුද පිටියේ ඉඳලා මේ කරන්නේ. ඒක ජෙනරාල්වරයා තමයි කරන්නේ. ඒ දෙන විධානයේට කිසිම සෙබලෙකුට විරුද්ධ වෙන්න බෑ. සමහර කෙනෙක් පසු බාන්න කියලා. මේ ඔක්කොම ඉතින් සතුර එල්ලවෙලව පහර දෙනවා. විචාරට පසු බාන්න. යුද්ධේ පෙරදිලා නෑ පෙරදිලා නෙවෙයි. ගෙනලා කියන උඹලා කර බලපල්ල විසිරලාම බහන්න දෙන්න ගියාම ඔක්කොම ඉවර එහෙම නෙවෙයි මං කියනවා මෙන්න මෙතෙන්ද ගහපියව. මේ කියලා කාර්යසල පහුවෙන්ද උදේ ආයේ පිටත් කරනවා. අන්නේ විදිහට යුද උපක්‍රම තෝරනකොට
ඒ වඩාම පහසුදායක ඒ තැනට ස්ට්‍රැටජික් පොයින්ට් එකට වැන්ටේජ් පොයින්ට් එකට ඒ ගිස්ට් එක දන්නේ නැතුව කරන්න ගියොත් විශාල සෙබළ ප්‍රමාණයක් නැහිනෝ. මෙතන නිකන් සෑහෙන ප්‍රදේශයක් නැහිනෝ. හැබැයි කඩාගෙන යන්නේ ඇවිල්ලේදී මර්මස්ථානයකටමයි ගහන්නේ. ඊට පස්සේ අරගොල්ල කඩාන වැටෙනවා. එක්ක ආයුධ තියෙන තැන ගන්න, නැත්නම් වතුර ටැංකිය තියෙන තැන ගන්න, නැත්නම් කැම තියෙන තැන ගන්න. ඒවට පස්සේ ඉවරයි. ඉතින් අන්නේ වගේ මේ යුද පෙරමුණ ශක්තිමත් වෙච්ච පමණින් දිනන්නේ ඒ යුද උපක්‍රම ස්ට්‍රැටජි එක ඒක හැම කෙනාටම සමානකාරව තියෙනවා කියන එක තමයි ලේසිම උත්තරේ. තමන්ට භාවනා කරනකොට හම්බ වෙනවා විවිධ අපි කියමු ආනාපානි කරගෙන යනකොට ආනාපානේ ආස්වාද ප්‍රසආද දෙක සමව පේනවා. නැත්නම් දැන් ආස්වාදයෙන් ප්‍රසආදයෙන් වෙන් කළ මෙනෙහි කරන්න බෑ. ඉතින් යෝගාචර පුළුවන් පශ්චාත්තාප වෙන. බලන්නකො ඉස්සෙල්ලා හොඳට මෙනෙහි කරන්න පුළුවන් වුණා. දැන් මෙනෙහි කරන්න බෑ. මෙනෙහි කරන්න බැරි නිසා සතියට ඇති වැඩක් නෑ. ඒ නිසා ඉරියව්වත් කඩා වැටෙනවා මට නිින්දට යනවා. ඒ යෝගාචරය දන්නවනම් මේ ආස්වාද ප්‍රසආද දෙක වෙන්කොට හඳුනා ගන්නා තාක්කල් තෘෂ්ණාව තියෙනවා. වෙනකොට හඳුනා ගන්න බෑයි කියලා කියන්නේ මේක තෘෂ්ණාවේ අඩුවීමක්, රාගයේ අඩුවීමක්, විරාගයේ ලකුණක් කියලා. එහෙනම් මේ යෝගාවචරය දැනගනි කොච්චර වෙලා යනවද මට භාවනාවේ අරමුණ මුණට මුණ දාලා ඉන්න මේ අරමුණේ ඒ විචිත්තත්වේ නැති වෙන්න පටන් ගත්තා. ඒ රාගේ නැති වෙන්න පටන් ගත්තා. රංජනේ නැති වුණා. විරංජනේ විරාගේ පහළ වුණා. මේ සිද්ධ වෙලා තියෙන ඒකයි කියලා. යාට කාරණා දෙකක් වැටේ. එකක් වැටේ කොච්චරනම් මම මේක දැකලා දන්නේ නැතුව භාවනා පරියන්කෙන් නැගිටලා කියලා තියනවාද? එහෙම නැත්නම් මේච්ච රාගේ සංසාරයක් ගෙනාවු රාගේ කැපෙන්න වැඩි වෙලා යන්නේ නැහැ. නමුත් ඒක දන්නේ නැත්නම් ඔය රාග කරන දේවල් මතක ගයින් එක්කනට විරාගය පේන්නේ කම්මැලිකමක්, නීරසකමක්, ඒකාකාරීකමක්. ඊට පස්සේ ඔය හිත හැංගී ගැනීමයි නිදිමතයි දෙක සම වෙනවා. එයා හිතනවා මේ හිත හැංගෙන්න හදන එක විරාගයෙන් හිත තැඟවි ගන්න එක නිදිමත කියලා. මට නම් බෑ භාවනා කරන්න, මට නිදිමතයි. එතකොට සක්මන් කරන්න කියනවා. සක්මන් කරනකොටත් කියනවා නිදිමතයි. ආයෙනම් කියන පස්සෙන් පස්සට සක්මන් කරන්න කියලා. ඒත් නිදිමත. ඊට පස්සේ කියන තාප්පයක් උඩ සක්මන් කරන්න කියලා. ඊට පස්සේ කියන තාප්පයක් උඩ පස්සෙන් පස්සට සක්මන් කරන්න. ඉතින් ඒ කියන්නේ ඔය නිදිමත එනවා. තාප්පයක් උඩ පස්සෙන් පස්සට සක්මන් කරත් එනවා. කඹයක් උඩ පිටිපස්සේ ගියත් එන්නේ. මේ නිදිමතෙන් කියවෙන්නේ මේ රාගේ නැති වෙලා. යෝගාවචරය හිතන්නේ මේ නිදිමතත් එක්ක. මොකද එයා දන්නේ එච්චරයි. මතුවලා තියෙන්නේ සමාහට විරාගේ. ඉතින් එතකොට යාට අර නීරස දෙයත් එක්ක ඉන්න අමුතු සද්ධාාවක් අවශ්‍යයිනේ. ඒක තමයි ඊගාව ගාතාවේදී දාහනේ දෙනකොට කියනවා ඔක්කොම තිබ්බත් ඊට වැඩි වටිනවා මේ ශ්‍රද්ධාවෙන් ඇදහිල්ලෙන් දාන දෙන්න ඕනේ. මේ එන නීරසකමට සාදර වෙන්න ඕනේ. ලෑස්තිලා යන්න ඕනේ. ඉතින් අපි හිතමු යම් කිසි වෙලාවක යා ආශ්වාස ප්‍රශ්වාස දෙක සමබර භාවය දැකලා යන්තම් ගොහාටි කමන්නේ ඒත් කමන්නේ හුස්ම ගන්න බව තියෙනවනේ මැරෙලා නැහැ නිින්ද කියලා නැහැනේ සතිය තියෙනවනේ කියලා යනකොට ඔන්න හිත වින අරමුණකට යනවා. යා බලනවා යන්න ඉස්සෙල්ලත් සතිය අරමුණට පෙන් කෙල්ලලා ආවට පස්සේ සතිය. ඒතර පේනවා අරමුණට ගියයි කියලා වෙනසක් නැහැ. පිට අරමුණට ගියයි කියලා වෙනසක් නැහැ. මම දන්නවා යාගේ රචනය දන්නවා. චරණය දන්නවා. මුලැමැදාග දන්නවා. ඊට පස්සේ අරමුණේ නැතයි සතිය වෙනසක් නැහැ. පිට ගියයි කියලා දෙයක් නැහැ. මොකද චරණේ දානවා. ඊට පස්සේ පේනවා යකෝ ඊට ඒකට ඉස්සර කල් මං ඔච්චර කල් වාර්තා කරුවේ සතිය නැතුණයි කියලා. මේ හිත පිට ගියයි කියලා. ඒක දැන් කියන සතිය පිට අතිය තියෙන එකත් හොඳයි නැති එකත් හොඳයි. අසතියත් හොඳයි. උන්න එතකොට එතන ඉන්න තුන් හත දෙනෙක් කැඩු පොළු අරගෙන තද වෙලා කෑ ගහනවා. ඔබ අන්ත ඔච්චර කල් මොනවද කිව්වේ? දැන් මේ අරමුණේ හිත තියානිකෝ. දැන් මොකද්ද මේ කියන්නේ? අරමුණෙන් හිත පිට ගියත් හොඳයිනේ. ඒක පිළිබඳව දන්නවනේ කියලා. ඉතින් එතකොට කියනවා අර ගහ ගන්න කට්ටිය වෙන පන්තියකට යන්න. මේ ඉගෙන ගන්න කට්ටිය මේකේ ඉන්න. අපි අර කල්ලාට කියලා දෙන්න. ඒ උපදේශය තාම වළංගුයි. හැබැයි මේ කෙනාට වළංගු නැහැ. මේ කෙනාට සතියත් එකයි අසතියත් එකයි. මේ කෙනාට අරමුණත් එකයි බාහිර අරමුණත් එකයි. ඒක සැලෙන්නේ නැහැ. වාට තව ඉස්සරහට යන්න තියෙනවා. ඒ නිසා හිත පිට යන්න ආරින්න. එතකොට පේන ඔය හිත පිට යන එකේ වගේ චරිත ලක්ෂණය පෙන්නනවා. වගේ ආශය අනුසය පෙන්නනවා. ඔයාගේ පෞරුෂත්වය පෙන්නනවා. ඔයාගේ රුචිර්චුකම් පෙන්නනවා. හැම කෙනාටම හැමතැනම පිට යන්නේ නැහැ. ඒකේ මා විශාල පූර්ව නිගමනයක් තියෙනවා. ඉස්සෙල්ලා සැලසුමක් තියෙන නිසා පිට යන ස්වභාවයේදී අයිතාම ගෞරවයෙන් බලනින්න. එතකොට තමයි තේරෙයි ඒකේ නොකියන රහසක්. ඕක පටන් ගත්ත දවසේ ඉඳලා ඇවිල්ලා තියෙනවා තමයි. Taman ඒක එනකොට හැම වෙලාවෙම එලවලා තියෙනවා. ඉවමන අපුරු ගති පෙන්වන්න හොඳ නැහැ.
ඒව මේ කඩප්පුලි ගති පව් කියලා. නමුත් ඉතින් තමයි ගැටේ වැදිලා තියෙන්නේ. ඒකට මේ පිට යන්න දීලා පිට යන ආරයක් කියලා එකක් තියෙනවා. හැම කෙනාටම හැම විදිහටම පිට යන්නේ වේදනා චරිත, සංස්කාර චරිත, සංඥා චරිත වල. ඒ චරිත වල හැටියට පිට යන හැටි අනුවමයි පුද්ගලයාගේ නියම චරිත පේන්නේ. ওই පිට තියෙන ආරූඪ චරිතේ. මවාගත්ත එකයි. අර යට චරිතේ බොහෝ දෙනෙකුගේ සමානයි. එහෙම නැත්නම් ලෝකෙම ඉන්න මිනිස්සු කණ්ඩායම් තුනයි ඉන්නේ. ওই සිංහල දෙමළ කහ මිනිස්සු, සුදු මිනිස්සු, කළු මිනිස්සු, ඥාන පිරිමි, নানা ආකාර අපේ වර්ග ભેද තියෙන න්‍යාගම් ભેද නිකාය මොකක්වත්ම නැහැ. ඒක අපි දන්නෙත් නැහැ. මොකද අපිට කරදර කරන තැන, අපිට හිරිහැර කරන තැන, අපිට බාධා කරන තැන පිළිබඳව කවදාකවත් තොරතුරක් මණිකක් නිදානයක් විදිහට සලකලා නැහැ. ඒ නිසා නිදීනංව පවත්තානම් යම් පස්සේ වජ්‍ය දස්සාවිනෝ. යම් කිසි කෙනෙක් වැරද්ද දැකලා එක පෙන්නනවා නම් එයා නිදානයක් පෙන්නන කෙනෙක් වගේ කියලා බුදුදහමේ කියලා තියෙනවා. එයා පෙන්නන්නේ වැරද්දක් සමාල්ලාට. ඒකල කියනවා වැරද්ද හිටපන් කියලා. වැරද්ද හිටපන් ඉඳලා බලපන්. ඕක නිකන් එන එකක් නේ. ඕක අනිවාර්යෙන් පණිවිඩකාරයෙක්. ඔය පණිවිඩකාරට ගහන්න එපා. උගෙන් පණිවිඩය ගනි. පණිවිඩකාරයා කියන්නේ රාජකාරියක් කරන මාසේ. ඌට ගැහුවොත් රජුරණ ගැහුවා වගේ. ඌ ගෙන්නලා ඌට තේ එකක් දීලා ඌට සපේන ගමන් පත්තිරෝ දිගෑරලා බලන්න ඕනේ. පත්තිරේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඒකනේ අපි මේ හැම වෙලාවෙම මග අරින්න මේ රුචි අරුචිකන් නිසා. ඉතින් මම මේ ගෙනියන්න හදන්නේ මේ දාන කතාවෙන් මහක ඈත කොහෙද තැනකට. නමුත් මං කියන්නේ ඊටාම ආශාවෙන් රැකපු සතියත් දීලා දාන්න වෙනවා. ඊටාම ආශාවෙන් අරසාවට තියහට මූල කර්මස්ථානියත් තියෙද්දි වෙන ගියාට කමන්නේ කියන්න වෙනවා. ඊටාම අකමැත්තෙන් දැනගෙන හිටු මේ සරව වගේ පුරව වගේ හැඟ ඇතුලේ තිබුණ තමන්ගේම මේ පෞරුෂත්ව ලක්ෂණ එහෙම නැත්නම් සංසාරගත පුරුදු එහෙම නැත්නම් උපනිශ්‍රය තේරෙන වෙලාව කියලා කියන්නේ වන් දකින්න වෙලාව. ඒක ඇත්තට හැරවුන් ලක්ෂයක්. ඒක මතු කරගන්න පරිඋත් ทาน කෙලස් අනුසය මේ විචිකම කෙලස් කිවං කරලා අනුසය කෙලස් ගැන අපේක්ෂාවෙන් ඉන්න ඕන. ඒ කියන්නේ දුර්භික්ෂයේ දීපං දෙනකොට ඒකේ තේරෙන ගතියක් තියෙනවා. උඹට ඔය ලැබිලා තියෙන ඔයලාට දෙන්න තමයි. ඕක රැකන්නේ ගියොත් ලෝබිනේ දෙක කුඹි කනවා කියලා උඹටත් නැති වෙනවා උටත් නැති වෙනවා. ඒ නිසා දීපන් චෝදනාවක් වෙන්නේ නැහැ. මොකද දෙයියොත් හොඳයි කියන. මේ සාදු මාර්ගය දානේ හොඳයි. ඉතින් දානයේ මේ අපි භාවනා කරනකොට සිදුවෙන කියන ප්‍රඥාවන්තව ශික්ෂා කරනකොටයි සමාධිවන්තව ශික්ෂා කරනකොටයි සීලවන්තව ශික්ෂා කරනකොටයි මුනත වෙනස්. ඒ මුනතෙන් අපේ සංසාර ගමන පේනවා. නැත්නම් මානවයාගේ පරිණාමය පේනවා. ඉතින් මානවයා ඒකට ලෑස්ති නැහැ. එයා කියනවා ඒකට සුන්දර දේවල් පේන්න ඕනේ මට ආස දේවල් පේන්න ඕනේ. එහෙම කියන්න බෑ. ඒක වෙන්න පුළුවන් පස්චිම භාවිකයෙකුගේ සමාජයට සුන්දර විදියට අපි කියන විදියට කිප්පාපිඥාවෙන් සුඛාප්‍රතිපදාවෙන් යන්න පුළුවන්. නමුත් මෙතෙන්දි වෙලා තියෙන්නේ සුඛාප්‍රතිපදා නෙවෙයි මේ දුක පේනවා. මම මෙතෙක් කල මේ වසාගෙන හිටියේ පුද්ගලිකයි රහසිගතයි කියලා තන්නේ කර කොක්කක්. ඊක සාසනයක් තිබුණා දිගහැරපන්. සංඝයායි තිබුණා දිගහැරපන්. කමඨාන් සුද්ධ කරනකොට දිගහැරපන්. දිගහැරුවේ නැත්නම් ඕක කැන්සර් එකක් වෙනවා. පිළිකාවක් වෙනවා. ඇතුලේ කුණු කන්දලේ තියාගෙන රැට බුදියන්නෙත් ඕකෙන් ලිගාවාත්ම ලැබන්නෙත් ඕකෙන් දන්නෙත් නැහැ මෙහෙම කුණු කන්දලයක් හක්කේ තියාගෙන ඉන්නවා කියලා පොල් කෑල්ලක්. ඕක වමාරපන්. ඔය මේ දසමා යෝධයකින් එකෙක් සෙල්ලම් පෙන්නන වෙලාවේ මේ කඩොල්ල තාගෙද කොයිද? දලදකින් අල්ල උසලා ඉඳෙවලු. ඇත්තට තද වුණාලු. ඊට පස්සේ ඌ යුද්ධ පිටියට ගිහිල්ලා තියෙනවා. මේ දසමා යෝධයෙකුට ඌත් ගිහලා තියෙනවා යුද්ධ පිටියට. ගිහිල්ලා මට මතක නැහැ නන්දේක වැරදි ඇති. මම නන් නෙවෙයි. හැබැයි ඉතින් මම මේ දසමා යෝධයෝ කියන්නේ කියනවා නෙවෙයි. තමයි දසමා යෝධය වෙලා මේ දවස්වල අරිම කරදරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇවිල්ලිවලා ඒ යතා ගහනකොට විතපුර බලකොටුවට ඇතුලේ ඉන්න මිනිස්සු ඊයඟුණු කරලා වැක්කිරවලු යතාගේ පිට උඩට. පදාසේ පිච්චිලා ගියාලු. ඒවා තමයි කිමිකල් වෙපන්ස් කියන්නේ. දැන් තියෙන කිමිකල් වෙපන් කියලා જાතියක් තියෙනවා. ඒ පුපුරපුවාම මේ යුහු වගේ දෙයක් විශ්ින හැමතැනම. මේක මස් කාගෙන ඇට කාගෙන යනවා ගලවන්න ගන්නවන්න පිච්චෙනවා. ඒ දැන් කිමිකල් වෙපන්ස් තියෙනවා. ඒක තමයි ගෑස් නුත් තියෙනවා. ඒක හඬ ඇත ආගිරි ගාගෙන බැස්සලු පරිසරය.
උට විජහාට ගිහිල්ලා ඇත්වෙදෙක් ගිහිල්ලා පසක් වලකට බස්සලා මේක නිවලා ගිතෙල් වලින් දාපු ගෝණියක් එකකින් වහලා ගැහුවල යුද බෙර. ගැහුවට පස්සේ ඇතා ගියලු අනික ගන්න කඩාගෙන මාය මොකොත් නෑ කම්මෝජි කාගෝ ගියා. ඒ මිනිසුත් කරලා තින්නේ මේ විශාල හොරගස් වගේ 50කටක් උස්සගෙන යන්න ඕන ගස් හරහා දාලා 50කටක් ගිල දඩාං ගාලා ගහනවලු දොරබාවත් එක්කම ගලවලා ගියා. ඒතර දොරබාව උඩ තිබුණ කුට්ටිය වැටෙන්නේ ඇතා උඩටලු. ඇතා ගහනවලු. එතකොට අර යෝධයා උඩට පැනලා යෝධයන් උඩ පයින්න පුළුවන්ලු. අර ඈතින් එන කුට්ටියට ගහපුවම බාහුවෙන් ඇතාගෙන් එහා පැත්තට ගියාලු. ඒකට ඇතා දැක්කලු ඒක දැක්කේ නැත්තම් වැටිලා තුවාල වෙන්න තිබුණා කියලා ඒ වෙලාවේ රහක්කේ තිබුණ පොල් කැල්ල බිම දැම්මලු. අර තිබුණ වෛරය බිම තිබ්බයි කියලා නිකන් විජිතපුර සටනට ගොස් වෙන ගැමුණු කුමරුට හිතුණා නාන්නට ගොහින් පැන්නා බෝක්කෝ කර කියලා යුනිවර්සිටි කියලා තියෙනවා. විජිතපුර සටනේ අපි කියන විජිතපුර උතන කියලා. ඔය අපි දැන් විජිතපුරේ ඉන්නේ. අපි ගියාම එතන දැන් එහෙම සටන් කරපුවා. එතන තියෙන්නේ මේ විජිතපුර කියලා වෙන පුරයක්. කොහොම හරි ওই විජිතපුරේ තමයි වෙලා තියෙන්නේ. කෙසේ නමුත් අපි අර හක්කේ තියාගෙන පොල් කෑල්ලක් තියෙනවා. මුළු සංසාරේ පුරාවට නිදාගන්නෙත් ওই හක්කේ තියාගෙන පොල් කෑල්ල. ඔය මේ වයසක මිනිස්සු හොඳට රැටපත් කාලා පුවක් ලෙලකින් දත මැදලා බුලත් ටිකක් කාලා බුලත් හක්ක තියාගෙන තමයි බුදියන්නේ. උදේ පාන්දර ඇවිල්ලා ඒක තල්ලු කරගත්තාම මේක කකා ඉතුරු ඇටි කර ගන්නවා. පස්සේ තමයි තේ එකක් බීලා අර මුළු රැය තිස්සේ අර හක්ක තියාගෙන ඉන්නවා. ඒ වගේ අපේ තියෙනවා පොල් කෑල්ලක්. අපි මේ රැකගෙන තියෙනවා උඩට දෙඤ්ඤම් කියලා වගේ. නැත්තම් වැඩපෙඤ්ඤම් යන්නම් කියලා. අන්නේ ටික එළියට එනවා. අන්නේ ටික එළියට එනකොට පුදුම බයක්, පුදුම හෙළුවක් පේන්න පටන් ගන්නවා. අන්නේ වෙලාවේදී ඒක එළියට දාන්නම් ප්‍රිය දේ අතහරින වගේ. මේක ඇත්තට ප්‍රිය දෙයක් කියලා කියන්න අමාරුයි. මේක හැබැයි රැකපු දෙයක් අපි. ඊටාම අමාරුවෙන් රැකපු දෙයක්. අන්නේ දේ දෙන්නේ අර දුර්භික්ෂයේ දානයක් දීපු කෙනාට පුළුවන් ඒකේ. පොඩ්ඩක් තියෙද්දි දන් දීලා පුරුදු වෙච්ච එකනට හිතනවා මේක එළියට දාගත්තොත් දිනු. පුරු ඇදිලා ගියා වගේ ගියොත් දිනු. සරව ගියා වගේ පැහැවලා ගියොත් දිනු. ඉතියක මතු පිට වහලා බෑ. වනමුකේ පාදලා වටේට තද කරන්න ඕනේ. එතකොට මැදින් පුක්කලා පයින්නු. එච්චරයි. ඒක බුදුරජාණන්සේ දේශනා කළ තියෙන්නේ ඥානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදායි. මහණෙනි මේක දැක්කානම් මේක දන්නානම් මම මේ කුණක් රකින්නේ මේ සංසාරේ ඉන්සම්බට දිගටම ඒක අරගෙන යනවා. ඕක වමාරපන් කියලා. ඉතින් වමාරීමයි මේ දානේ දෙකම ඡාග පටිනිස්සග්ග මුච්චි අනාලයෝ කියන වචන හතර බුදුරජාණන්සේ පාවිච්චි කරනවා. ඡාග කියන්නේ ත්‍යාගවන්තකම, අනාලය කියන්නේ ආලය හැරපීම, මුත්‍ති කියන්නේ මිදෙන එක, පටිනිස්සග්ගය කියලා කියන්නේ අතහරින තියෙන බව දනනවා, අතහරිනවා. ඉතින් නිවනටත් ඔච්චරමයි විමුක්ති කියලා බුදුන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අර දාණයට අපි සමානට බයිනෝ. ඔය දාන දීලා විතරක් කියන දාන දීලා හරියන්නේ නැහැ. සීලය රැකපන්, සීලය රැකන්නේ සමාධිය රැකපන් කියලා. නමුත් දානේ තියෙන බීජේ ඒ දෙන ආකාරය හරහා ඉතින් අර ඉස්සරහට යනකොට දීලා දාන්නේ ආමිෂ වස්තු නෙවෙයි. එහෙම නැත්නම් මේ සීලය සමාධිය වගේ දේවල් නෙවෙයි හැමදේම ගිවං කරමින් තමයි ඉදිරියට යන්නේ. ඉතින් ඒකට මේ දාණයෙන් හම්බෙලා තියෙන මේ ආදර්ශේ නැත්තම් මේ නිරූපණය එහෙම නැත්තම් මේ රූපකේ දිහා බලනකොට ඒක නිසා ඒක සාදුකෝ මාරිස දාන. නිදුකාන් වහන්සේ දාන කියන්නේ කොහොඳ දෙයක්. හැබැයි ඒක යුද්ධයක් කරනවා වගේ වැඩක්. ස්ට්‍රැටජිකලි කරන්න ඕන. යුද්ධ ජීවසෙනක තිබුණාට මිනිස්සු හිටියට එහෙම කරන්න බෑ. ඒක තමයි එහෙම බැරි බව පෙන්වන්න තමයි මානවයා මේ අනික් සත්තු අතර පරිණාමයේ උඩට ආවේ ওই නැචරල් සිලෙක්ෂන් එක නිසා. එයා දන්නවා තොගේ දුන්නාම මේකයි පික් කරන්න ඕනේ කියලා. මේකයි ගන්න ඕනේ කියලා. අනික් සත්තුන්ට එහෙම එකක් නැහැ. එයාගේ ඒක මේ සාජාසයෙන් පටු වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට පරාසයෙන් පිට යන්න බෑ. මානවයට පුළුවන්. හැබැයි මානවය වෙලා තියෙන්නේ අර සාධාරණ පරාසයේ බාධා කරගෙන පරාසයෙන් පිට යන්න ගියාම කරදර ඇති කර ගන්නවා. ඒකයි උඟක් රාජ්‍ය නායක ලෝක නායකයෝ ආගම් නායකයෝ ගුටි කාලා මැරෙන්නේ. ඒ හේතුව අර සමාජයේ කලබන් නැතුව වැඩි කරගන්න හැටි දන්නේ නැහැ. සරුවචනාංශයකට හොඳටම අපන්නක ප්‍රතිපදාව දන්න සමාජයේ කලබන් නැහැ. ආයේ මේ ආචාර ධර්ම ටික රකින්න. ওই සාමාන්‍ය ආමිෂ දානෙත් අගය කරනවා. ඒ වගේම ඉහළට තියෙන සීලය, සමාධිය, ප්‍රඥාව කියලා ඒ වීතික්කම කෙලස් දීලා දාන එක. ඊට පස්සේ පරිඋත්ථාන කෙලස් දීලා දාන එක.
ඊට පස්සේ අනුසය කෙලස් දීලා දාන එක කියලා අර තමන් මෙතෙක් කල් බඩබොක්කේ හංගගෙන තියාගෙන හිටපු ඒ කෙලස් තාම මගේමයි පුද්ගලිකයි රහසිගතයි කියලා දීපු දේ සත්පුරුෂෙක් ඉදිරිපිට සද්ධර්මයක් ඉදිරිපිට සාධාරණේ නාමයෙන් මෙච්චරයි මම ඔබතුමා කියපු නිසා මම මේ වැඩේ කරනවා. නැත්නම් සාධාරණ වෙන්නේ මම මේ වැඩේ කරනවා. සංඝයා කියපු නිසා මේ වැඩේ කරනවායි කියලා අර අකමැති දෙයක් වුණත් කර නැත්නම් තමයි මෙතෙක් බඩතුලේ හංගවන හිටපු දේ දීලා දාන්න. අන්න එතකොට එන ඒ සතුට, එතකොට එන ඒ කියන්නේ කනෙක් වෙනවා කියලා. ඒ කනෙක්ෂන් එක අපි සාමාන්‍ය දාණයට සම්බන්ධ නැතුණාට කියන්න තියෙන්නේ කවුරු හරි කෙරෙහි තිබුණු හිතේ තිබුණු වෛරයක්, ද්වේෂයක් හිතින් අතහැලා දාපු වෙලාවේ. එන තටුවා වගේ සතුටක් ඇති වෙනවා. එතකොට තියෙනවා මෙතෙක් කල් මේ වෛරේ නිසා මම පුදුම වරබන්ධනයකට අහුවෙලා තියෙනවා නිකන් බරු බෙන්ද වගේ. ඒ මිනිස්සයා ඒවද කෙරුව නැතුව දන්නෙත් නැහැ. මම ආඝාතයක් බැඳීමක් ඇති කරලා තියෙනවා. ආඝාතය කියලා කියන්නේ පටිඝ කියලා කියන්නේ පටිඝ කියන්නේ පටියක් වගේ කියලා වගේ තමයි. බඳිනවා. තරෙන් බඳිනවා. ඒක අතහැරලා දැම්මට පස්සේ ඒක පාක්ෂිකව කරතයි. කරපු ගමන් අර්මචර් නොදැනව නෙවෙයි. ටෙලිපතික් අහුවෙනවා. නමුත් මේ මාසෙ තියෙන කොච්චර සාන්තියක් තියෙනවද කියලා දැන්. දැන දෙයක් කාලා බුදියන්න පුළුවන්. එලාගත්ත වැදුර නිින්ද යනවා. එයි මේ තෙක් කල් තිබිලා තියෙන ද්වේෂය. ඒක තමයි අපි බඩතුලේ සංගවන රැකලා තියෙන්නේ. ඉතින් අර දාණයෙන් දෙන දානීය ප්‍රිය වචනේ වගේ දස දාන වස්තු වගේ දේවල් නෙවෙයි. මේ වගේ දෙයක් කාට හරි දෙනව නෙවෙයි. ආලේ හැරපිනවා. එතකොට දාන කියන වරත්තට වැඩනවා. ඒකට තිබුණු මේක මම කොහොම හරි රැකලා අරුවට වැඩක් දෙන්න ඕනේ කියලා හිතාන හිටපු දේ අතල්ලා දානවා. ඒක මේ ලබන්නේක් නෑ හිතන. අර දැඩි ග්‍රහණය අතහැලා දාන. ඉතින් ඒක යුද්ධයක්ම තමයි. ඒ කියන්නේ යුද්ධය කියන එක ලෝකේ පුරාම සිදු වෙලා තියෙන්නේ මොකද්ද වරදවාගෙන. මේ sannivedana දෝෂයක් තමයි යුද්ධයකට හේතු වෙලා තියෙන්නේ. එහෙම නැතුව යුද්ධ කරන්න දෙයක් ඇත්තේ නෑ. මේ ලෝකේ අපිට ඇති වෙන්න ඉඩ තියෙනවා. මේ ලෝකේ අපිට ඇති වෙන්න වස්තු තියෙනවා. යුද්ධ වෙලා තියෙන්නේ ඔය කාට හරි කෙනෙහිල්ලක් වෙලා. ඒකත් පණිවිඩකාරය වරදලා කියලා. එංගහ බැන ගන්න. ඒ ලංකාවේ මේ මහසෙන් රජුරෝ ඉන්න කාලේ මහසෙන් රජුරෝ මහායාන බුද්ධ ආගමට ගිහිල්ලා. ගිහිල්ලා මහා විහාරේ විනාශ කරලා දාන දෙන්න එක නතර කරලා ගිහිල්ලා. ඒකට රජුරුවන්ගේ තියෙන ප්‍රධාන සෙන්පතිය මහා විහාරේ ආම්තු හරි කියන පැත්තේ ඉඳලා තියෙනවා. එතකොට රජුරෝ ගත්තේ අබේගිරිනියකයි. මොකද ඒකේ ඉන්න ඔක්කොම උගත්තු ඉන්නේ ඉංග්‍රීසි දන්නවා, විදේශගත අය එනවා, ගොඩනැගිලි කර්මාන්ත ඔක්කොම මේ ඉරාකෙන් ගෙනලා තියෙන උළු මැටි කර්මාන්ත, රත්තරන් කර්මාන්ත තොගයක්. ඉන්න කට්ටිය මහා කුශාග්‍රයි. ලෝකේ ඔක්කොම එනවලු බයන්ති රජුරෝ මේ පැත්ත ගත්තා. ඊට පස්සේ යුද්ධ සේනාපතිය විද ප්‍රකාශ කරා. රජුරණ ගන්නවා කියලා. මේ දෙන්න හොඳට හිටපු දෙන්න රජුරන්ගේ සේනාපති. මහවැලිගංග අයිනේ දිනපු කරලා කඳවුර බැඳගත්තලු. කඳවුර බැඳගෙන දැන් හෙට උදේ යුද්ධේ. ඒ රජුරෝ දන්නවා ෂුවර් එකට මයි පැත්තේ රටවැසියා ඉන්නේ කියලා. සේනාපති දන්නවා ඔක්කොම සෙබළු ටිකමයි ළඟ ඉන්නේ කියලා. පස්සේ සෙබළු රෑ යුද්ධ මේ දඩේම යනකොට මේ වලි කුකුළු හම්බෙලා තියෙනවා. මෙයා යුද කෝඩාරමේ උයලා. පුදුම රසයිලු. වලි කුකුළු මත රසයි කියලා කියනවා. මෙහෙත් වලි කුකුළු ටිකක් ඉන්නවා දැන්. ඉතින් මේ ඛණ්ඩ ගියාට පස්සේ මේ මහයමති අර කොහොමඩක්වත් ඛණ්ඩ බැලු රජුණන්ට නොදී. ඊට පස්සේ පණිවිඩකාරයෙක් ගංගාහරා පිටත් කළා කියලා රජුණන්ට හම්බෙන්න ඕනේ කියලා කියපන් කියලා. රජු කළේ ඉන්න දෙන්න බෑ. මේ හෙට උදේ යුද්ධේ નિરાයුධ කරලා එනවනම් එනවයි දෙනවයි කියලා. ඊට පස්සේ කමක් නැහැ. පරීක්ෂා කරලා බලලා කොරෝනා පරීක්ෂා කරලා CPR කරලා ඔක්කොම කරලා ගංගේ කොට ගිහිල්ලා රජුරෝ කියවලු දාන කෑම කාලා ඉවත් නැහැ කියලා මම මේ දීශයක් ගෙනාවා මේ කන්නේ කියලා. ඉතින් රජුරෝනේ හරි සැකයි මේ අකා. මොකක්ද ඊට පස්සේ යත් කාලා දුන්නාට පස්සේ පුදුම රස ඊට පස්සේ කළා උඹට මෙච්චර මට කන්න බෑ ස්වාමීන් වහන්සේ දෙවන්නස ඔබ වහන්සේට නොදී කන්න බැරි ගතියක් තියෙනවා. ඒකයි මට උනේ. ඉතින් එන මොන යුද්ධෙදී කරනවා ගහනවා. යා ඒකේ දෙකක් නෑ. හැබැයි මට මේ වලි කුකුළු මාස කන්න බෑ කියලා. රජුරෝ ඒ වෙලාවේ මේ යුද්ධය අතහැරලා දාලා තියෙනවා. ඇයි කියලා කියන්නේ තේරෙන්නේ නැහැ මේ තේරවාද සාස්ත්‍රයේ මේ මහා විහාරේ. ඔය ඔක්කොම විකාර. ඔය විකාර කරකට ඉඳලා හරියන්නේ නැහැ. ඕක බොහොම ජනප්‍රියයි. රජුරෝ ඇල්ලුවාට රට්ටුන්ට තේරෙනවා. මම කැමති නෑ ඒකට. ඔබ වහන්සේ මහා විහාරේ පැත්ත ගන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි ආයසරයක් ඔය මහා විහාරේ පැත්තට රජුරෝ හැදුවා. ඊට පස්සේ ඒ සේනාපති හදපු ගොඩක් කොටනගිලි තාම තියෙනවා. අසවල් සෙන්පති විසින් හදලා ලදී කියලා. ඉතින් ඒකෙදි පේන්න තියෙනවා ඒ අර පරණි යාලුකමක බෙදා හදා ගන්න නැතුව ඛණ්ඩ බැරිකමක් තියෙනවා. යුද්ධ ප්‍රකාශ කරත් નિરાයුධෝ ගිහිල්ලාදී අර උයාගත්ත දේ බෙදාගන්නේ ඔය අපේ අලුත් අවුරුද්දට ඔය පෙනුමක් කරන් යන්නේ අල්ලපු ගෙදෙට දෙන්නේ.
මොනවා ටිකක් දෙනවා. ඉතින් ඒක සාමාන්‍ය මේ මොනවාක්වත්ම දෙන්න බැරි නම් සුද්ධින් වහලා බුලත් කොලයක් ගිහලා දෙනවා. ඒ මිනිස්සු කරන්නේ ඒක පුරවලා ආපහු දෙනවා. ඉතින් ඒ පැරණිකම තියෙන අවුරුද්දකට සැරයක් හරි හදා බෙදාගන්නilla කියලා. මේ සමානාත්මතාවය, සමජීවිකතාවය. ඉතින් ඒ ගතිය තමයි තියෙන. නමුත් ඒක යුද්ධයක් වගේ අර ගත්ත මතය අතහරින එක. අතහැරපු එක මහා වංශේ තියෙන. ඒක බුරුම යන කට්ටියට සිංහලයට කියලා දෙනවා ඕක. උඹලගේ මහා වංශය තමයි අපි විශයක් වශයෙන් තියෙන උඹලා දන්නේ නැහැ. උඹලා රටේ විච්ච විතරයි අපි දන්නේ. හරියට මුස්ලිම් මිනිස්සු ඔක්කොම කබාය යන්න හදනවා වගේ මේ අල් හාජි උත්සවයට යන්නේ ඒ හජ්ජි වන්දනාවේ. ඒ වගේ තමයි බුරුමයි ලංකාවට එන්න ආස. මොකද මේක තමයි මුස්ලිම් මිනිසුන්ගේ මේ හජ්ජි වගේ උත්සවය වගේ ඔක්කොම වෙලා තියෙන්නේ මේකේ. ඉතින් මේ යුද්ධයකයි දානකයි තියෙන සමානකම වෙච්චා රටක් සැනසෙනවනේ නැත්නම් ලේ විලක්නේ. මේ පොඩි වැරදි අදහසක තියෙන. ඉතින් ඇතුලේ තියෙන අර කෙලෙසේ එළියට දානවා කියන එක. මයි ළඟ මේ ඇවිල්ලා තියෙන වෙලාවේ මේක කියලා දාන්න ඕන කියන එක එකක් උඩ හිතෙම වහනවා. සමහරක් යට හිතෙන් වහනවා. දැන් මේක කියන්න ඕනේ නැහැ. කොහොමින්ද දියන්න පුළුවන් කියලා අර පව් ගෙවෙනකන් වහගන්නවා. ඒක දෙන්නේ නැහැ. දීලා දාන්න හිතෙන්නේ නැහැ. මෙතන දීලා දෑමේදී දානයකට වගේ ගන්න කෙනෙක් නැහැ. නිකන් හෙලි කිරීමක් විතරයි තියෙන්නේ. අපි කාට හරි තියෙන ද්වේෂයක් මම මෙයා ඊට පස්සේ මම කොන්දේසි විරහිතව අතහැරලා දානවා කියනොත් ඒක දෙන දෙයක් නැහැ. හැබැයි අතහැරීමක් තියෙනවා. ඒක අහුවෙන්නේ නාම ධර්ම කොටසට. ඒක හරි ගැඹුරුයි. ඒව සිද්ධ වෙන්නේ ආශයනුසේ මට්ටමේ. ඉතින් අපිට එහෙම දෙන්න තියෙනවා අපි ඔක්කොම සහෝදර සහෝදරයෝ වගේනේ. අපිට කීයදයි උඹත් එක්ක මං තරහයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක කිසිම දෝෂයක් නැහැ මූණට කිය හැකි. හැබැයි මේ වැඩේ කරලා බලයන් මට මේ පොඩි වැඩක් තියෙන එක කරපන් උඹ මට පේන්න බෑ. එහා පැත්තේ කාමරේට ගිහලා වැඩේ කරපන්. දොර වහලා. එච්චරයි මොකද්ද ප්‍රශ්නේ? ඔය දෙකේ විතර කොහොම වැඩේ? ඒක උදීලේයි හරි. ඒකට ස්තුතිය මේ තෝනොදකි. ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් හිතනවාද මේ සංඝයා කියපනවා වගේ එක තැනක ඉන්න පුළුවන් කියලා. අපිට මොන විවිධ ආසාවල් තියෙන මිනිස්සුද? ඒක කම්මලාගේ දරුවනේ. නමුත් අපි අද ඉන්නේ මොකද? මේ හරහා අර කියන යුද්ධයක් අපි කරනවා. දානන්ත යුද්ධංච සමානමාව. ඉතින් එහෙම ඉන්න සංඝයාට ගිහි බුද්ධම බයයි. බයයි මොකද දන්න මේ සංඝයා එකතු වෙලා වැඩ කරන්නේ. ඉන්නේ නෑ අත තියන්නේ. ආයත තිබ්බොත් ගෝරි ගොඩයි. හැබැයි මණ්ඩලයේ කචල් නම් ආයි පිටින් කවුරක්වත් මොනවක්වත් කරන්න ඕනේ නෑ. ඒකම විනාශේ. එනිසා ඒ කෙලෙස් හටනේ. ඒව නැත්තම් මේ සාමාන්‍ය ආමිෂ දානේ තමයි ඒක පූර්වාදර්ශය ලැබෙන්නේ. පොඩි ළමයින්ටවත් කියලා දෙන්න පුළුවන්. ඒකේ ගන්න දෙන්නෙක් ඉන්නවා. මේ ඉහළ මට්ටමේදී දීලා දෙමිලක් වුණාට ගන්න කෙනෙක් නැහැ. මොකද දීලා දාන්නේ වමනේ. දීලා දාන්නේ සැරව. දීලා දාන්නේ පුරුවක්. දීලා දාන්නේ පිළිකාවක්. දීලා දාන්නේ අර්බුදයක්. හැබැයි දීලා දාපු ගම ඒ කක්ක වැටිච්ච පොළව සුද්ධ භූමියක් කරනවා. ඒකට බුදුරජාණන්සේ සුද්ධ භූමි තුනක් හඳුන්ලා දීලා තියෙනවා. ගීගේ අතාරප තන සුද්ධ භූමියක්, සෝවාන් වෙච්ච තන සුද්ධ භූමියක්, රහත් වෙච්ච තන සුද්ධ භූමියක්. විශාල කෙලස් සරව ප්‍රමාණය බිම දානවා එතන. ඒකෙන් භූමිය සුද්ධ භූමියක් බවට පත් වෙන නිසා එක්කෙනෙකුට පුළුවන් මහ පොළොවේ තුන් පොලක් සුද්ධ භූමිය බවට පත් කරන්න බුදු වෙච්ච ස්ථානේ, පිරුණම් පාපු ස්ථානේ වගේ අපි මේ ඉපදිච්ච ස්ථාන කියලා අපි පස්සේ නම් කරගෙන තියෙන්නේ. ඒක තමයි ඔය. ඒ නිසා අපි මේ කරගෙන යන වැඩපිළිවෙලෙදී අපි බලමු ඊගාව ගාතාවේදී කියන ওই සෙල්ලම දැනගෙන කරන්න පුළුවන්, නොදැන කරන්න පුළුවන්. ඒ දැනගෙන කරන්න දැන දාන දෙන්න මේ බව සද්ධාවක් තියෙන්න ඕන. ඒකට සුතමේ ඥානියක් ඕනේ. ඉතින් අපි අර කරන දේ හරීම සුන්දරයි, හරීම නෛර්යානිකයි, හරීම වටිනාකමක් තියෙනවා. දන්නේ නැහැ. ඉතින් දන්නේ නැති නිසා හීනෙක් පොට්ටෙක් දැකපු හීනයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒකත් පුදුරජාණන් වහන්සේම කියදෝක දැනගෙන කරන පුතා හරි හොඳයි. ඒතර හරි ලස්සනයි. මුත් අංගපසංග තියෙන ස්ත්‍රියාවකට මාල හත බැඳලා පෝරු වෙනක් ගුවාට පස්සේ පුදුම ලස්සනක් තියෙනවා. ඒක බොරු නෙවෙයි. ඇතෙකුට හොඳට ඇත්තට්ටක් අඳලා දැම්මට පස්සේ ඒක හරි දෑලිය ඇත්තු දෙන්නේ දාපුවාම හරි පිරිච්ච ගතියක් තියෙනවා. ඒක ඇත්ත. නැතත් ඇත හොඳයි. ඒක හත් පොළයක්. කුමාරි කියන වංශය ඇත. දෙන්න දෑලි දාලා ඇඳලා ගත්තාම ආය මොකොත් නැහැ නිකන් මොක්පුර රන්ද මේ නෞකා බලන්සගේ
සත් සමුදුරු ගැඹරේ. කරඬුවක් අරගෙන ඇතෙක් යනවා. මිනිස්සු සාදු කියනවා. ඒ පිරිච්ච ගතිය. ඒ පිරිච්ච ගතිය එන්නේ දානයක් දෙන ගමන් අර ওই කියන ගැඹුරකුත් අන්න සද්ධාවෙන් කරන එක. අපි ඒකට ඉඩ තියලා අද දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ආගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි. සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා. දැයි අපි ධර්ම දේශනාව સમાප්තියේ පුරුදු පරිදි හමුවීම සාකච්ඡාවක් කරන්න වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. කාට හරි ධර්ම දේශනාව සම්බන්ධ හෝ නැත්නම් කමඨාන් සුද්ධ කිරීමේ ශීර්ෂයෙන් හෝ කියන්න යමක් තියෙනවනම් සාකච්ඡා මාර්ගයෙන් නාමේ ඉදිරිපත් කරන්නයි කියලා මම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම රාජිකා කතා කරන්නේ මෙල්බර්න් වලින්. හොඳයි. ඔය පැත්තේ ප්‍රශ්න නැත්නම් ස්වාමීන් වහන්සේ මේ පැත්තෙන් අත් දෙකක් එස වෙලා තියෙනවා කියලා දැනුම් දෙන්න කැමතියි. අපි පටන් ගන්න පුළුවන්. අපි මෙහෙටත් තියෙනවා නම් ඉඳ තියමු. දැනට අත් ඉසිලා නැහැ. අපි යනවා ඒ නිසා රාජිකාට. එහෙමයි ස්වාමීන් වහන්සේ මම මුලින්ම ආර්ය අමරතුංග අක්කට මේ ආරාධනා කරනවා මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මම මේ දෙයක් අහන්නයි සූදානම. ස්වාමීන් වහන්සේ මම ගොඩ කලක ඉඳලා මේ අනුසය පළ දෙනවා කියන එක කියන්න ඕනේ. මට තිබුණා කලන්තයක් මාස ගාණක්. ඒක අනුසය කියලා දැනගත්තට පස්සේ ඒක නැති වුණා. කලන්තයයි කරකැවිල්ලයි ඒ වගේ දේවල්. හැබැයි දැන් ස්වාමීන් වහන්සේ මේ බඩ ඇතුළ පපුව ඇතුළ ගොඩාක් රස්නයක් තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ මම ඒක දැන් අනුසය කියලා දන්නවා. හැබැයි මට දැනගත්තට ඒකේ අඩුවීමක් නැහැ. ස්වාමීන් වහන්සේ මට මොනවා හරි කරන්න ඒක ටිකක් අපහසුයි. මට මොනවා හරි වෙන කරන්න දෙයක් තියනවද කියලා කිව්වොත් බොහොම පිං. ඔය අපහසුතාවය ආපුවාම අනික් වෙලාවට වෙයි සතිය වැඩිද අඩුද? සතිය හොඳටම වැඩි තියෙන තව මොනව කරන්නේ? ඔච්චර තමයි කරන්නේ. ඒ අපහසුකම නිසා අවදි භාවය වැඩි. සතිය වැඩි. ඒකෝට කරන්න තියෙන්නේ මේ අපහසුතාවයට කියන්නේ පැය 24ම හිටපන් කියලා. වරින් වර එන්න එපා. ආවොත් නේ කචල්. පැය 24ම හිටපන්. එතකොට ඔය දොස්තරලා කිසිම කෙනෙක් කැමති නැහැ. උඹත් ඉතින් දත් දොස්තරනේ. දොස්තරලා ඒකට කැමති නැහැ. දොස්තරලා කියන්නේ ලෙඩ එනකොටම පොලිමට එන්න. ආපු ගමන්ම බෙහෙත් බොන්න. අපි කියනවා සතහට වෙන බව දුකට වේදානන් අපේ ලොක්කා. ඔය මොනම දෙයක්වත් ඇත්තේ නැහැ. ඔවා ඒ ලෙඩේ එදා ආරි කතා කරලා ඉවර වෙනකොටම මේ සද්දාති සාම්සු කතාල කිව්වා මටත් භාවනා කරන හැම වෙලාවෙම ඉසේ බර ගතියක් තියෙනවා මං කිව්වා ඉතින් ඇවිල්ලා ආරි කිව්වේ කියලා. ඒක දෙයි කිව්වේ කියලා. මොකද එයා කතා කරන ඉසේ එකක්ම මෙයා කවන්නේ බඩ එකක්ම. ඉතින් මේ දෙකක් හදාගන්න. ඒ ලෙඩේ එන්නේ සතිමත් කෙනාට ලෙඩේ ආපුවම වෙනකට වැඩිය සතිමත්. ලෙඩක් තමයි. සම්බාධයක් තමයි. හැබැයි ඒකේ ඕකාසය හොයනවා. සම්බාධයේ ඕකාසාදිකමෝ අනුබුද්ධෝ ඒක මේ අනුබෝධයක් අවබෝධයට වැඩිය සත්‍යානුබෝධ කියන ඉතිපස්ස සත්‍යානුපත්ති වෙන්නේ ඒක පින්ඩෝන ඒක ඇක්කුම මේක බැරි කෙනාට සයිකියාට්‍රික් කරනවා ඊට පස්සේ ලෙඩේ මත අර සයිකියාට්‍රික් අමාරු ආපුවාම මොකාටවත් හනිප කරන්න බෑ මොකද හිතින් අදාගෙන තිනවා මේකෙන් මැරෙයි මේකෙන් මෙහෙම වෙයි අල්ලපු ගෙදරටත් ඇදෙයි දරුවන්ටත් ඇදෙයි ඉතින් ඊට පස්සේ ගොඩ ගන්න බෑ ඒකට පොර දානවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. මුළු සෞඛ්‍යෙම කරන්නේ අර මිනිස්යාගේ තියෙන අර බය වැඩි කරලා දෙනවා. ඔකට මේ ඔපරේෂන් කරන්න ඕන, ඔකට මේ ප්‍රෝබ් එක දාන්න ඕන, ඔකට මේ ලයින් එක දෙන්න ඕනේ. ඉතින් අරු හොම්බෙන් ඌට සනීප වෙයි. ගෙදර එමු අමාරුයි. බිල දැකලා. ඒ තත්ත්වයටම නම් ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ඒ තරම මේක අම්බල එච්චර බිල් දීලා නෑ කාටවත්. එනිසා ලෙඩ වෙන්නේ ඔය කොහොම කෙරුවක්වත් සනීපෙච්ච ලෙඩ එක එකක්වත් නැහැ නේ ලෝකේ. ඔය පැමිණි දුක් පැනිරහයි කියලා ඔකත් එක්ක ඒකත් එක්ක ජීවත් වෙන්න ගත්තාම ලෙඩ එන වැඩි ගතියක් පේන්න තියෙනවා. ඒක නම් මම පිළිගන්නවා. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා පස්චිම භවිකයට ඒ ටික ටක් ගාලා එනවා. ඒතරේ සතුටක් තියෙනවා. දැන් ඉතින් account balance කරන්න හදන්නේ internal audit අහනවා අරකට අහනවා මේකත් අහනවා bill check කරනවා කිසි ගමනක් යන්නේ නැහැ. දැන් internal audit හදලා දෙන්න. ඊට පස්සේ external audit. මේ internal audit යන external audit අහන්න දෙන්නේ නැහැ. ඒ කරදර වැඩි වෙන ගතිය
පස්චිම භාවිකයා දැනගන්නවා දැන් වැඩි නඩුව ලටටට ගාලා ඇහෙනවා. ඉවර වෙන්න හදන්නේ කියලා. ඉතින් අපි හිතන නඩුව කල්යන්නේ හොඳයි කියලා. ඒක නිකන් ඒක තමයි නීතිය හදිලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ කිව්වක සෑහෙන්න මට ගැළපෙනවා. මොකද ওই දෙකක් මම කිව්වට තව ගොඩාක් දේවල් ඇවිල්ලා ගිහිල්ලා තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ හැම වෙලාවෙම මම බලාගෙන හිටියා මොනවත් කරන්න ගියේ නැහැ. මුලදී නම් කරන්න ගියා. හැබැයි පහු කාලෙක දැනගත්ත කරලා වැඩක් නැහැ. සතියමයි තියන්න ඕන කියලා. ඉතින් වෙන weekend දැක්ක දවසක් ස්වාමීන් වහන්සේ සෑහෙන ලොකු අමතක වීමක් වුණා. එතන බරපතල තත්ත්වයකට ආවා. මොකද මම කාර් එක drive කරන වෙලාව නිසා. ඒක බේරිලාවේ හැබැයි බේරිලා ආවා ස්වාමීන් වහන්සේ ඇක්සිඩන්ට් එකක් උනේ නැහැ. ඒ වගේ දේවල් දෙන්න පටන් ගත්තා. බෑනේ දැන් කොල්මන් ඉන්නේ කතා කරන්නේ නැත්නම්. ඉතින් ඒ වගේ එතකොට අර පාර අයින් ඉන්න කට්ටිය තමයි හෙල්මට් අරන් දෙන්න ඕනේ. දෙකට ඉන්න මගියට හෙල්මට් අරන් දෙන්න ඕනේ. මොකද සතිපත් එක්කෙනෙකුට අසතිය ඇවිල්ලා සී නැති වෙලා. ඒ මනස බේරනවා. පාර අයින් ඉන්න මට්ටියේ බෙල්ල යනවා. දැන් ස්වාමීන් වහන්සේ එහෙම මොනවත් නුනේ නැහැ. හොඳට ආවා ගෙදර. එන මොකක්වත් වෙලා නැහැ බොරු උඹ කියන්නේ. නෑ ස්වාමීන් වහන්සේ මට පාරවල් කිසිම දෙයක් අඳුන ගන්න බැරි වුණා. මම පාරේ ආවා හැබැයි. වෙනදා ආපු පාර කියලාත් මට අඳුන ගන්න බැරි වුණා. මේ නිස්සන් වනේ ඇතුළෙත් අපිට පාර වදිනවා. යනවා. හොඳටම තේරෙන්නේ නැහැ. දැන් මේ ඉස්සරහට යනවා. මොකද්ද එක්කට යන්නේ මොකටද මතකත් නැහැ. දිශාවත් මතක නැහැ. ඉතින් හොඳට බලන් ඉන්නවා. අම්මගේ බොක්ක ඇතුළෙත් පාර වදිනවා. හොඳට තේරෙනවා මේ සතිය පුල් ඇලර්ට්. සම්පූර්ණ අවදියෙන්. හැබැයි මොකටද මේ යන්නේ? මතක නැහැ. ඉස්සර ඒව දන්නේ නැහැ. දැන් දන්නවා. වැඩි කරගෙන ඉන්නකොට බත් පිටු කීයක් වරන්දුවාද? මෙහෙ දොරෙන් යන්න ආවේ ඒ දොරෙන්ද මතක නැහැ. ගියාට පස්සේ දන්නේ මේ කරපු දේ මොකෙන්ද සාධාරණීකරණය කරන්න කියලා. හැබැයි ඒත් එක්කම ඉතින් අර තෝගේ බිස්නස් එකට දාලා ඔය කරගෙන යනවා. දවස පුරා අඩු ගානේ 10ක් 15 බරපතල නැහැ. බරපතල නැහැ කාටවත් හානියක් නැහැ. මට හොඳට එක තැනක නතරව බලන්න හිතෙනවා දැන් මේ කොහේ ඉඳලාද මොකද්ද මේ කෙරෙන්නේ කියලා. දන්නේ නැහැ. ප්‍රශ්නේ නැහැ. ඉස්සරහ තියෙනක මොනවා හරි තියෙන එකක් ඔය පිසු කෙලකෙල ඉන්නවා. ඒතකොට මතක කරනවා අහවල් බඩුව හොයන්න ආවේ. ඔය බඩුව ඔතන නැහැ. අහවල් තැන තියෙන්නේ. වැඩක් කරගෙන යනකොට ඒකත් හම්බ වෙනවා. එතකොට වැඩි ඉවරයි. ඒ ඔය වගේ දේවල් ඉතින් හරි ලියලා ඉවර කරන්න එම් බෑ. පුදුම ජොලියක් තියෙනවා. එමය සමිනාන්ත. තෙරුවන් සරණයි ගොඩාක් පින් සමිනාන්ත. නිවන් සප ලැබේවා. නිවන් සප ලැබේවා. හැමෝටම. අවසරයි ස්වාමීන් වහන්සේ මම ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙන්න ස්වාමීන් වහන්සේ. මම සුරාංගනියක් කතා කරන්න මම කියන්නේ. එරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ. සින්දුව පාඩම් කරගෙන ආවද? දා කිව්වනේ ස්වාමීන් වහන්සේ. කිව්වනේ සින්දු ඉවර වෙන්නේ නැහැ මම කියන්නේ වැඩි වෙලා තියෙනවා. එක එක જાති සින්දු තියෙනවා. අද මොකක්ද පාඩම් කරන්න ආවේ නැද්ද? කවියක් නම් තියෙනවා ලියාගත්තු එකක් පාරන. අනේ අහමුකෝ. මේ ඉර පායගෙන එන්නේ මේ පැත්ත. ඉන්න කියන්න එහෙනම්. මේක ස්වාමීන් වහන්සේ දන්නවත් ඇති මේ අන්ධ ළමයා පිළිබඳව ලියලා තියෙන කවි. හරි උඹ කොහොමද කියන්නකෝ. හම්බුණා මට දවසක්. නෙත අඳ පුතා දවසක් මව වෙත පැමිණ සිප ගනිමින් නොපෙනෙත් මවගේ මුහුණ අම්මේ මේ ළමයි හොඳ නැහැ බොරු කියන කිව්වට අද විතාලා මොකදයි කරුණ මල්ලස්සනයි හොඳ හොඳ පාටයි කීවා පේනවා දකින්නවා කියනා ඒවා මොනවද අම්මේ මම අහගන්නට ආවා තෝරා දෙන්න මම දන්නේ නැහැ මේවා මල්වල හොඳ සුවඳ මිස පාටක් කොයිද ඒවා මොලොක් බව තේරෙනවා මටද එලියක් කියා මොකවත් මෙහි තියෙනවද මට තේරුම් ගන්න අම්මේ බැරි මොකද
උණුසුම දැනී දහවල මට රැයට වඩා වෙනසක් හිම තියෙනවද මෙහි මෙයට වඩා මට නොදැනෙන්නේ මම කන කොළුවේ කුළු කුඩා ලොකු වෙනකොට දැනේවිද මම අඬමි අසා ඇඟිලි තුඩට මල් පෙතිවල ඇති මෙලෙක මට දැනෙනවා එය අල්ලන හැම විටක පාට කියා ඇත්නම් ගතියක් මලක අම්මේ අත නොගෑවෙන එක තමයි දුක ලස්සන කියන දේ නැහැයටවත් කනට මගේ දිවට හරි මගේ අත පයවලට නොදැනෙන්නේ මොකද තෝරා දෙන කලට ඉවසාගෙන ඉන්න එච්චරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි ඉවසාගෙන ඉන්නේ අම්මේ කියලා අඬන උඹ ලස්සනයි හොඳ හොඳ පාටයි කියව ටික නම් මට මතක තිබුණා. හැබැයි හරිම මේ ඇස් තියෙන කෙනෙක් ලියප එකක් ඔය. ඒකට අන්දළමයෙකුට මේ අපි මයින්ඩ්ෆුල් ඊටිං කරනකොට ඕක කරලා පෙන්නනවා. ඇස් දෙක වහගෙන අතේ තියාගෙන කෑම ඇඟිලි තුඩු වලින් බලන්න කියනවා. මෙලෙක් ගතිය, තද ගතිය, නහයට දාලා ගන්න කියනවා සුවඳ, කන තියලා බලන්න කියනවා සද්දේ. ඒකල ඇස් දෙක අරලා බලන්න කියනවා ඔය හිතාගත්ත දෙයකමද තියෙන්නේ කියලා. එතකොට අර ඇස් නැතිකම අපි ඉදurang අවදි කරවීමට උදව්වක් කරගෙන ඇස් දෙක වහගන්න කියලා අත උඩ තියෙනවා මොකක් හරි එකක්. ඉතින් ඊට පස්සේ අපිට තේරෙන්න පටන් ගන්නවා අපි අර ඉදurang දෙකකින් එකකින් යෝජනා කරන එක අනිත් එකකින් සාතික් කිරීමෙන් තමයි ප්‍රත්‍යක්ෂණය කරන්නේ. එක ඉදurangකින් තේරුණාට අනිත් එකකින් ප්‍රත්‍යක්ෂණුනේ නැත්තම් අපි අම්මා ගාවට යනවා. ඊළහනෝ ඇඟිලි තුඩු වලට මට තේරෙනවා මෙලෙක් ගතිය උණුසුම් ගතිය සියොතේ තව ඊටදී පාටක් තියෙනවාද කියලා අහනවා ඇඟිලි තුඩු වල තේරෙන්නේ නැති. මට මේක කියලා දෙන්නේ කියලා. හොඳ පාට තියෙනවා මොනවද අම්මේ? ඉතින් එතකොට අම්මා ඒ ළමයාට කියලා දෙනවා. ඉතින් අම්මා කියනවා ලොකු වෙනකොට තේරෙයිද කියලා. තේරුණ නැතුව කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ මොකද මේ කාන්තාරේ ඉන්නවා ඒ සතෙක් ඌට ඇස් දෙකම නැහැ. ඒ සතා මීයක් වගේ ඉන්නේ පොළොව යට රැයට වැඩ කරන්නේ අතර ගත්තම මැරෙනවා තේ. එතනන් කුල ඇටි ඒ සතා. ඇස් දෙක නැහැ. ගැඹුරු මුහුදෙත් ඉන්නවා මාළු జాති ඇස් නැහැ. ඒ වුණාට උන් ඔක්කොම හසුරුව ගන්නවා ඒ කටයුත්ත කර ගන්නවා. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. මොකද එයා ඉන්න ප්‍රදේශයේ ආලෝකේ නෑ. කාන්තාරේ ආලෝකේ වැඩි. ඒ දෙකේ ඉන්නවා මේ ඇහැ කියන එක වැඩ කරන්නේ නැහැ. අනික් සෙන්සර්ස් වැඩ. ඒ නිසා අපේ උනත් මේ භාවනාදී ඇස් දෙක වහගත්තාම අමුතු අවදි භාවයක් යනවා. එතකොට වටේ ඉන්න කට්ටිය හොරු නම් වටේ ඉන්න වනමුර්ගයෝ නම් වටේ ඉන්නේ භයානක සත්තු නම් භාවනා කරගන්න බෑ. නමුත් වටේ ඉන්නේ සමව භාවනා කරන අය නම් කීයක බය වෙන්න එපා. පර්ස් එක බිම තියලා භාවනා කරපම ඔක උස්සන්න කවුරක්වත් නැහැ කිව්වහම සමහරට භාවනා සිද්ධ වෙන්නේ නැත්නම් භාවනා පර්ස් එකේ තියෙන. පර්ස් එක උස්සයි දන්නේ නැහැ. හොඳ කොහොමද මොනවද කියන්න ආවේ සුරංගනි? මේ භාවනාවේදී එන මැලේරියා හැදෙනවා වගේ තමයි ස්වාමීන් වහන්සේ සැරින් සැරේට මේ භාවනාව පටන් ගන්නකොට දැන් ත්‍රිවිධ රත්නයේට ජීවිතේ පූජා වේවා කියලා හිතලා වම දකුණ කියලා පියවර 7-8ක් යනකොට ඒ අවස්ථා දෙකම චේතනාවක් තියෙනවා කියලා හිතෙනවා. ඒ වුණාට ටිකකින් සිතවිලි එනවා. එතකොට යන බව දැනෙනවා. ඒ හැබැයි පය මෙනෙහි වීමත් සිද්ධ වෙනවා. දැන් එතකොට එහෙම ඒවා වෙන්නේ සතිය නිසා කියලා දකිනවා. සතිය තියෙන වෙලාව නැති බවක් දකිනවා. ඒක හොඳ බවක් තේරෙනවා. එතකොට මේ සතියෙන් දකින්නකොට ක්ලේශයක් නැති වෙනවා කියලාත් දන්නවා. ඒ වුණාට දැන් අපි සංස්කාර සමතය කරන්න යනවා යන්නේ භාවනාවක් කරන්නේ. එතකොට රුචි අරුචිකම් සිතුවිලි සංඥාවල් ඔක්කොම සංස්කාර වෙනවා කියලාත් ඔබ වහන්සේ කියනවා. එතකොට වෙලාවකට
මේ සිතුවිලි අතරින් යනකොට විටින් විට හිත චෝදනා කරනවා මේ පය මෙනෙහි කරන එකයි රුචි අරුචිකම් දකින්න එකයි සංස්කාර කරනවා කියන එක. ඒ චෝදනා වැඩි වෙනවද අඩු වෙනවද කියන එක විතරයි ප්‍රතිපදාව කියන්නේ. එන්නේ චෝදනා වැඩි වෙනවා නම් ඉතින් මානසික රෝගයක්. චෝදනා තියෙනවා එන්නේ අඩු වෙනවා නම් ඉතින් නිරෝධ මාර්ගයේ, ගෙවම් කරන මාර්ගයේ, ක්ෂය වෙන මාර්ගයේ, වැය වෙන මාර්ගයේ. ඒක වෙනවා වේගයෙන් මදි කියලා දාන්නන්නේ නැත්තම් දැන් එහෙම වෙනකොට ඒවා දකින්නව නම් ඒවා මෙහෙම මගේ රුචි අරුචිකම් කියලා ඒකෙන් නිවීමක් වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ? විවි තමයි ගෙවෙන්නේ එකවර එක සැරේ මේ නැති වෙන්නේ නෑනේ. එහෙම විවි ගෙවෙන එක විවි ගෙවෙන එකයි අපි දැනගන්නේ කයानुපස්සන, වයानुපස්සන, නිරෝධානුපස්සන කියලා. ඒක වැඩි වෙනව නම් හෝ එහෙම නැත්නම් ඒක මානසික රෝගයක් බාටපත් වෙනවා නම් ඉතින් කියන භාවනා කරන්න නැතුව අන්ත කරන්න කියනවා. භාවනා කරුත් හැමදාම ගෙවෙනවා. ගෙවෙන ඉතාම සුළු ප්‍රදේශයක්. ඒ කියන්නේ නැවත නැවත ඒක සිද්ධ වෙනවා. හැබැයි කාලයක් යනකොට තේරෙනවා මේ සිද්ධ වුණාට පීය ගලිය ගන්නකොට පීය ගෙවෙනවා. ওই පීය ගෙවියන් කියලා නෙවෙයිනේ ගාන්නේ. මුවත් කරන්නේ නැමුත් පීය ගෙවෙනවා. ඒක ඉතින් ගාන මනුස්සයා දන්නවා කාලයක් යන. ඉතින් උඹට ඉතින් මොකද කරන්නේ? චෝදනාව තමයි මට. නෑ මේ පූසි මේක නිරගන්න මම හිතනවා මම කියලා බලපන්. මේ මුරුකු ඉල්ලනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එහෙමනම් ඉතින් ඒ දිහා බලාගෙන පූසි දිහා මාත් කරන්නේ එච්චරයි. උඹලා ප්‍රශ්න අහනකොට මම පූසි දිහා බලන ඉනවා. ඒක ඉදගම් කියනවා. අද මයික් එක දුන්න වෙලාව ඉඳලා දැන් කතා කරන්න තු ගියා. මයික් එක දුන්නා. ඒරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ඔබ පැහැෙන්නේ නැතු ඔය මං කියන දේ කරගෙන හිටපන් ඔය ඕනේ නැති. ඔය දැන් රාජිකා ඉන්න හැටි බලවන් කිසිම කරදරයක් නැහැ. දෙසරයක් ගහනකොට කියනකොට නතර වෙනවා. උඹටත් එච්චරයි කරන්න තියෙන්නේ. මම ලබන 23 කෝද අපි රිට්‍රීට් එකට එකතු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට උඹටත් ගහන්න අවස්ථාව ලැබෙනවා. ප්‍රශ්න කියවන්න එනවා නේ. දැන් ගොඩ දෙනෙක් ඉන්නවා ප්‍රශ්න කියවන්න. ප්‍රශ්නක් තියෙනවා දැයිනේ. මේ සැරේ ප්‍රශ්න අඩුයි මට නම්. අන්නේ මට තියෙන අප්සෙට් එක උඹලත් රාජිකාට වෙච්ච දේ වෙනවා. රාජිකා දැන් හිටු කියන තැන හිටිනවා. මොකද හොන්තර බ්‍රේක් ගන්නවා, ක්ලච් අහනවා. වාහනේ පදින්න ලේසි. මගේ බ්‍රේක් පෑඩ් ගෙවිලා. මේ මොකක් හරි ඔය කොණ්ඩේ ඉදිලානේ. මොක අලු කරපන්. කොණ්ඩේ කලු කරගත්තා නම් ලස්සන ඔය සුරංගනියක් ෂෝ. හරි රාජිකා. එහෙමයි සර්. මං ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙන්නද? දැන් ආයෙ කවුද ඉන්නේ? තවත් දෙකක් ඉස්සවනේ ස්වාමීන් වහන්සේ අතරේ. අරගොල්ල ප්‍රශ්න අහන අතරේ. හරි. මේ මන් දීප්ති මුතුමින් ඊට ආරාධනා කරනවා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. ආරයිල ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්න කීපයක් චන්ද්‍රාංගිට ඇහුවා. ඊයේ මම හාමුදුරන්ගේ චංකි සූත්‍රයත් ඇහුවා. එතකොට මට ස්වාමීන් වහන්සේ මම දන්නේ නැහැ මම කොතනද ඉන්නේ මම මොකද්ද කරන්න ඕනේ කියලා. මට මුලටම මේ මම දැන් මාස 5කට කලින් මගේ අම්මා හිටපු නැති වෙලාවකම නැති වුණා. එතකොට මට නිකන් මම මහා නරාවලකට වැටුණා වගේ දැනුණා. මට කිසිම විදියකින් කිසිම සැනසීමක් නැහැ. පස්සේ නිදා ගන්නකොටත් ඇඬෙනවා, කනකොටත් ඇඬෙනවා. ඊට පස්සේ මම ඔහොම ඉන්නකොට මට ඔබ වහන්සේගේ ධර්ම දේශනා එකපාරටම කොහොමද වැටුණ දැකුණාද දන්නේ නැහැ. මට එකපාරටම ඇහැ ගැහුණා. මම ඒවා ටික ඇහුවා. ඊට පස්සේ අහනකොට පස්සේ මම සතිපට්ඨාන සූත්‍රයේ මුල ඉඳලම ඇහුවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව. එහෙම එක දවසට ඔක්කොම ඇහුවේ නැහැ. ටිකෙන් ටික ඇහුවා. අහන ගමන් මම සතිය පුරුදු කරනකොට මගේ දුක මට තේරෙනවා ටික නැති වෙනවා. ඊට පස්සේ මම ඒ හැම සැරේකම මම මගෙම ප්‍රශ්න අහනවා. ඇයි මෙහෙම වෙන්නේ? ඊපස්සේ මම දවසක් එළියට ගියාම මම අම්මගේ මේ කාපට් එක අම්මා ආස කරපු දැක්ක එළිය දාලා තියෙනවා. දැක්ක ගමන් මගේ ඇස් වලට කඳුළු වැක්කිරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම නැවතිලා මගෙන් ප්‍රශ්නයක් අහුවා. මොකද්ද මේ කාපට් එකේ මගේ දැන් කඳුළු වැක්කිරෙන එකේ තියෙන සම්බන්ධය කියලා. මොකද ඒක නිකන් කාපට් කැල්ලක් විතරයි.
ඊට පස්සේ මම බැලුවහම මං ප්‍රශ්නයක් ඇහුවා. ඊට පස්සේ මම දැනගත්තා මේ කාපට් එක එතනදී මට අර අතීතේ මතක ඒ පැත්තේ කාපට් එකත් එක්ක මතක් වෙන එකම හින්දා මට කඳුළුවක් කරනවා කියලා. ඊට පස්සේ මම ඒක අත ගාලා බැලුවහම මට තේරුණා ඒක නිකන් කාපට් එකක් විතරයි කියලා. ওই විදිහට මං ඔහොම ටිකටම ආම්තුරන්ගේ බණ අහගෙන යනකොට මං චුල්ල වේදාල සූත්‍රයත් ඇහුවා. එතකොට මට ටික මට තේරුණා චුට්ට මගේ හිත නිවෙනවා කියලා. ඊට පස්සේ මේ මට හාමුදුරුවෝ කියපු එකක තිබුණා මුලටම සතිය අර නූලක ඩොට් එකක් වගේ ඩොට්ස් වගේ තියෙනවා කියලා. ඊට පස්සේ මං ඉස්සල්ලාම එහෙම එක ඩොට් එකක් සුදු පාට නූලක ඊට පස්සේ තව ඩොට් එකක් මතක් වෙන පාරට එහෙම මම සතිය පුරුදු කරා. ඊට පස්සේ ටික මට තේරුණා මේ මගේ මට වෙනස් වෙනවා කියලා මට දෙපාන්දර නැගිටින්න පුළුවන් වුණා වෙන්න වගේ කම්මැලි නැතුව නැගිටලා ඊට පස්සේ මම පිරිත් සජ්ජායනා කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පිරිත් සජ්ජායනා කරනකොට මම ජින පංජර සූත්‍රය කියනකොට මට තාමත් දන්නේ නැහැ මම ඒකේ සූත්‍රයේ තේරුම සවින්හස මට තේරුණේ දැන් හදේ අනුරුද්ධවච කියනකොට අනුරුද්ධ හාමුදුරුවෝ අපේ හදවතේ තියාගන්න ඕනේ. ඒකට මම හාමුදුරුවන්ගේ බණවල අහලා තිබුණා අනුරුද්ධ හාමුදුරුවෝ තමයි සතිමත් භාවයෙන් තාමත්ම ඉහළම ඉන්නේ කියලා. ඊට පස්සේ මේ විදිහට මම හිතාගත්තා මම මුළු එතකොට ඔක්කොම හාමුදුරුවෝ වහන්සේලා තමන්ගේ ඇඟෙන් වාසය කරනවා වගේ තේරෙනවා. ඊට පස්සේ මම දවසක් මට ඇහුණා මේ ලෝවට සංග්‍රහවේ කවියක්. ඒ කවිය දැහුවාම මම නිකන් විශ්වලා ගියා. ඒක තමයි අර එකම සතකු තම මව මල දුකට තනිව දු කඳුලේ බිඳු වලට එහෙම මුහුදු දිය අඩුවන කලට තවම සසර ආලයයි තොපට. එතකොට ඒ වානකොට නිකන් මට තේරෙන්නේ නිකන් මගේ ඔළුවට නිකන් ටොක්ක්ක් කරනවා වගේ හාමුදුරුවෝ. ඊට පස්සේ මම තවදුරටත් ඒක චුට්ටක් කියවලා බලනකොට මට එක කවියකට ගාක් මාසයක් තුනක් සවිනාස. ඒක තමයි නුවණැත්තන් සැදැහැත් තන්හට භව දුක නොකැමැති යහපත් කල් මේ කල් මිස වෙන නැති දනිතොත් දන් සිල් ගුණ සත නොනැවති පැයකුත් අවුරුදු දහසක් විතර ඇති. ඊට පස්සේ ඒකේ තේරුම මට ඒකේ දීලා තිබුණේ විදිය නෙවෙයි මට තේරුනේ මම හිතුවා ඒක වෙන අදහසක් තමයි තියෙන්නේ. ඒ විදිහට සතිමත් වෙච්ච කෙනෙකුට එක පැයක් අවුරුදු 1000ක් විතර වෙනවා වගේ කියලා තමයි මට තේරුනේ. ඊට පස්සේ මට තේරෙන්නේ නැති විදිහට මම බුදුහාමුදුරුවෝ කෙරෙහි මගේ අසාමාන්‍ය ආදරයක් ඇති වෙලා මම ඊට පස්සේ අර රජක්ගේ සූත්‍රයට හුඟක් ආස වුණා. ඒකෙදී අර වහන්සේ කියලා කියපු කියන විදිහට දෙවියන් වහන්සේලාට මේ බුදුහාමුදුරුවෝ කියන්නේ අර පීරුච්ඡම්බි උත්‍රාසි පලායිති කියලා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා බුදුහාමුදුරුවෝගේ ගුණ සිහි කරන්න. එතකොට අභීරුච්ඡම්බි අනුත්‍රාසි අපලායිති එහෙම කියලා කියනකොට මට බුදුහාමුදුරුවෝ ගැන පුදුමාකාර ගෞරවයක් ආදරයක් කරුණාවක් භක්තියක් සහ ධර්මයේ ගැන සහ සංඝ රත්නය ගැන උපවාසය ගැන අනන්ත ප්‍රමාණ ආදරයක් ඇති වුණා. ඊට පස්සේ මම මේ විදිහට ටිකෙන් ටිකටම මේ පුරුදු කරගෙන ගියාම දැන් මේ පහුගිය සති දෙකකට ඉස්සෙල්ලා මගේ උපන්දිනේ ඊට ඉස්සරින්ද මම කල්පනා කරා මම උපන්දිනේට කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද මගේ අම්මා නැතුව උපන්දිනේ මම එදාට සීල් ගන්නවා කියලා. ඊට පස්සේ මම සීල් අත්ගෙන මම එදාට අපි ඒ විදිහට හවස මේ පිරිසජාන කරලා ඊට පස්සේ මම නිකමට හිතනවා මට හොඳයි මේ සතිය දිගටම මේ සිල් රැකගෙන ඉන්න පුළුවන් නම් කියලා. එතකොට තමයි මට අර ප්‍රියංකා මහත්මයාම හොයලා බලලා හැම දෙයක්ම. ඊට පස්සේ ඒ රිට්‍රීට් එකේදී මම තවත් දේවල් ඉගෙන ගත්තා. ඒකට මම ඒගොල්ලන්ට හුඟක්ම සතිවන්ත වෙනවා මම කෘතඥ වෙනවා
මම ඒගොල්ලන්ට සියලුම ඔය සංවිධායක මණ්ඩලයටම නිවන් සපනේදී මම ඒත් අහුවෙන්ද පුණ්‍යානුමෝදනා කරන්න කියලා. මොකද මට ඒ තරමටම ඒ මගේ ඒ මට දැනෙන ඒ කෘතඥතාවය මට පළ කරන්න ඕනේ කියලා මට හිතුනේ. ඒ හින්දා තමයි මම ඒ කාර්ය ටිකක් ලියලෙව්වේ. ඉතින් ස්වාමීන් වහන්සේ මං යන මට දැනම යන විදිහ හරිද කියලා එනකට මට ටිකක් තේරුණා මට ඒ හරි කියලා. මට තේරෙන්නේ නැහැ මම ඊළඟට මේ මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද මං කියන්න හොඳ වැඩක්. ඔය දැන් මේ ලියපු ටික රෙකෝඩ් වෙලා තියෙනවානේ. ඒක මේ කාගෙන්ද මේ රාජිකාන් ඉල්ලන ඕක ලියමු. ලියපුවාම අපි මේ දවස්වල එකතු කරනවා ඒ වගේ මේ වැලහින්නියන්ගේ පටාචාරාවන්ගේ එහෙම නැත්නම් අඬා වැටෙන්නගේ උලමංගේ කටහඬව. කිසිම තැනක් තිබුණේ නැහැ. අදටත් මට තේරෙනවා තවුන්හස් මම පදිනේදාසි ගිහිලා පස්සලට ගිහිලා එනකොට අක්කාගේ දැන් මම උගුණ ගීතයක්. ඒ උගුණ ගීතය දානකොට මම අයිව බෑ දැන් අපිට බෑ මේ සංගය බලන්න බන්නිවාද ඔව් ඔව් ඔයිට වැඩි බෑ. දැන් මේවා ටික එක රිපෝට් එකක් එවන්න ටෙස්ටිමෝනියල් මූඩ් එකේ. මේමයි කියලා ඊට පස්සේ අපි ඒකේ අපිට පුළුවන් ජවනිකා කීපයකින් එලි දක්වන්න මේ යුගයේ හරි අමුතු යුගයක්. අමුතු යුගයක් කියලා කියන්නේ කාටත් වගේ ඒක බෙදා හදා ගන්න සහෝදරකමක් මතුවලා තියෙනවා. ඉස්සර අපිට මේවා කියා ගන්න කවුරුත් හිටියෙත් නැහැ, වමනේ කර ගන්න තරම් තිබුණෙත් නැහැ, පුරු ඇදලා යන්නෙත් නැහැ. දැන් මම දන්නේ මේ පොඩි ළමයිගේ හුඟක් අඩුයි. නමුත් හරි හොඳට පේනවා පොඩි ළමයික ඇසුරු කරනකොට ඒ ළමයිගේ ලොකු රිලීස් එකක් වෙනවා. මේ වගේ ලස්සන කියන්න තේරෙන්නේ නැහනේ. ඉතින් අපි ඒකට මේ ප්‍රොජෙක්ට් එකක් කරනවා. මේ ප්‍රොජෙක්ට් එකේ මේ කවුද චමල්ද ඉන්නේ අර චමල්ගේ වයිස් වැඩ කරන්නේ. ටෙස්ටිමෝනියල් එකේ සනත්. ඔව් සනත් මහවිතානේ ඉන්නවා චමිල්ගේ වයිෆ්. එයා අතන ටෙස්ටිමෝනියල් එකට PhD එකක් කරලා තියෙනවා. ඉස්සරව ගණන් ගත්තේ නැහැ මිනිස්සු. වරුණී. ඉතින් ඒකට අපිට දැන් තියෙනවා හම්බෙලා තෑහෙන ගාණක්. ඒක නිසා මොකක්වත් කරන්න එපා. දැන් මේ රෙකෝඩ් වෙච්ච ටික තියෙනවනේ. ඒ රෙකෝඩ් වෙච්ච ටික අත් පිටපතක් ගන්න. ඒක ඇත්තටම කෙලින්ම Google එකෙම කරන්න පුළුවන්. කරලා එඩිට් කරලා එවන්න. එඩිට් කරලා එවලා අපි පළ කරනවා. හෙලි කරනවා. එතකොට අපිට පේනවා මිනිස්සු මේ ටික කියා ගන්න විදියක් නැතුව නැත්තම් මේ දුක් කරදරමයි දුක්ඛ සත්‍ය කියන්නේ ආයුකට වෙන මොකක්වත් කියන්න දෙයක් නැහැ. ඕක විඳින්න නැතුව ඕක අවබෝධ කරන්න බෑ. ඒකට මොන දෙන එකයි තියෙන. ඒ නිසා මම කියනවා දුකට දුක්ඛ ආර්ය සත්‍ය කියලා විශේෂණ පද දෙකක් දාන එකක් විතරයි අපි භාවනාදී කරන්නේ. දුක දුකම තමයි. විශේෂණ පදයක් දාපුවම අපි දුකෙන්ම ආඩ්‍ය වෙනවා. ඒ වගේම අපිත් එක්ක හදා බෙදා ගන්න සතිපවුලක් තියෙනවා. අපිට මේ වගේ Zoom තාක්ෂණයේ තියෙනවා, Mixlr තියෙනවා. අපි ඉතින් ඔය මේ මැගසින් එකක් ගහගෙන ඔය දුක හදා බෙදා ගන්න. ඉතින් හදා බෙදා ගත්තාම කාටත් කනෙක් වෙනවා. මේ මිනිස්සුયો භාවනා කරන්නේ මෙතන මේ දිවි ලෝකෙන් ආපු කට්ටියක්වත් එතන භාවනා කරනට අංගෙන්නවත් රැස් වීදෙනවත් නෙවෙයි. මේ පැමිණිච්ච දුක දරා කියාගෙන ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් කොහෙන්ද කතා කරන්නේ? මෙල්බන් වල සයන්ස්. මෙල්බන්. ඒතර කීස්බරෝ පන්සලට සම්බන්ධයිද? කීස්බරෝ පන්සලට තමයි එදා ගිය උපදින දවසේ. ඔව්. කීලා එනකොට කීස්බරෝත් එක්ක අපි ඇත්තටම මේ සම්බන්ධතාවය අඩු වෙගෙන වගේ යනවා. ඒකට එතනින් තමයි ඇත්තටම මුළු ඕස්ට්‍රේලියාවෙම මුල බැහැගත්ත තැන. ඒක නිසා මේ රාජිකත් කීස්බරෝ නෙවෙයි සම්බන්ධ රාජිකත් සම්බන්ධ මේ යුරෝප් පන්සලට. ඉතින් ඒ වුණාට ගිය පාර කීස්බරෝ පන්සලේ කරපු රිට්‍රීට් එකටම ආවනේ. ඉතින් ඒ නිසා ඒ ගතිය එන්න කොයි ලෝකේ තූතු කුටියේ හිටියත් ඔය එකෙක් දෙන්නෙක් ඔය හැරවුම් ලක්ෂයකටපත් වෙනවා. මොකද කියන්නේ ලියලා දෙනවද? දීප්තිද නම් මොකක්ද කිව්වේ? ඔව් සවින්හස. මොකද කියන්නේ ඔබ ලියලා දෙනවද රාජිකත් එක්ක එකතු වෙලා? රාජිකට මොකක්වත් වැඩක් නැතුව ඉන්නේ ගෙදරට වෙලා මේ දවස්වල මට ලිතරම කියනවා. සවින්හස මම ලියලා දෙන්න. ඊට අමතරව මට තව එකක් හිතෙනවා. මම තව එක පොඩි මහත්තයෙක් දෙන්න සවින්හස. ජන් බ්‍රහ්මස්ව හාමුදුරන්ගේ පොත කියවනකොට ඉස්සර මට තේරුන්නේ නැහැ. ඒ වුණාට පස්සේ බස් සවින්හසගේ බණ අහනකොට මට හිතුණා ඒකේ අර ගහ හොල්ලලා දාන ඒ ඕල්ඩ් මන්ක් ඔබ වහන්සේ වෙන්නේ නැති කියලා. දැන් මං කවදාවත් අතුගාපු පිටුරකට ගිහිල්ලා ගස් හොල්ලන්න යන්නේ නැහැ. ඒ සෙන් කතාව වැරදි බං. ඒ සෙන් කතාව ඇතිනේ යහමුතු කියලා කොළ අතුගාලා කොළ හැඩයකට දානවා. දාලා මිනිස්සු එනකොට හදලා තියෙනවා. ඉතින් නාගේ යහමුතුගේ ගිහිල්ලා හොල්ලලා දානවා ගහ. තාපම ආය අවුල් පාස් වෙනවා. මේ බුදුහාමුදුර කවදාකවත් එහෙම ගහ හොල්ලන්න යන්නේ නැහැ. ඒ සෙන් කතාව වැරදි. අචාන් බ්‍රහ්මනුත් වැරදි.
මම නාගි බව හැබැයි ඒ උනාට අනුන්ගේ ගස් වල නෑනේ මම මොර ගහකට නැගලා මොර කඩා කණ එක නම් කරනවා. මේ කවුරු හරි අතු ගාව තැන්න කියලා ගාවුල්ලලා දාන්න පිස්සු වැඩ. There old monks won't lie කියලා හැම නිතරම කියන්නේ සාමි. මොන ලයිද ඉතින් අනිවාර්යයෙන් කෘත්‍රිම වැඩක් නේ කරන්නේ. අර ගහේ වැටිච්ච නැති කොළ. ගහේ වැටිච්ච නැති කොළ හොල්ලනවා. ඒක හොඳ නෑ. අපි යහකන් දින්න ආමතුරු ගිහිල්ලා සේපාලිකා ගහේ මල්ල උලනවලු. මල්ල උලන ගමන් ඉදපු ගමන් වැටිච්ච නැති වන් ලැටෙන්න හොල්ලලා. ඒ ආමතුරුගේ බණපොත ඉගෙන ගන්නවා. ග්‍රීක ආමතුරු. ඒ ආමතුරු අනලු ස්වාමීන් වහන්සේ හාමුදුරන් මල් කඩන්න කැපද කියලා. නෑ නම මං කිව්වේ මේ හෙල්ලිච්ච මල් බිම දාපෙ කිව්වලු. ඒ වගේ ඔය ගස් වැටිච්ච නැති කොළ හොල්ලලා දාන්න නාකියෙක් නෙවෙයි මං. ඒ සින්හාමුදුරන්ට වැරදි ඕන් කොටින්ම කියලා තියෙන්නේ. ඒක බොරුවට බ්‍රහ්මන්ත ආමතුරුත් හොවා දක්වන්න හදනවා. මේ බොරු කරන්නේ නැහැ කියලා. බොරුවනේ නකරන්නේ මේ හෙල්ලිච්ච වැටිච්ච නැති ගස් කොළ බිම දාන එක හොඳ නෑනේ. ඒ සෙන් කතාවේ තේමා වැරදි. ඒක ඉස්ලාම කියනකොට මට තේරෙනවා මේක සෙන් වෙන්න බෑ මේක ගෙත්තමක් කියලා. නෑ තව එකක් තියෙන සවින්දහතර ෆාට් කියලා අර එක සවින්දහස කෙනෙක් හුලඟකට හතර මහ සුලඟකට මාව හොල්ලන්න බෑ කියලා කිව්වම ඒ යාගේ ලොකු හම්දුරෝ අර හැම එකක් ඉස්සරහම F අකුරයි E අකුරයි A අකුරයි T අකුරයි ලිව්වහම ඒ සවින්දහස දුවගෙන ආවහම ඊට පස්සේ හාමුදුරන් වහන්සේගේ අහවලු අයියෝ වහන්සේ මට එහෙම කරේ කියලා. එතකොට ගාලු ඔබ ඉස්සල්ලා කියලා තුන ආධුනික හාමුදුරුවෝ මාව මේ හතර සුලඟකටම දැන් හොල්ලන්න බෑ. ඒ වුණාට ඔබ මේ පොඩි චූටි ඔය FART කියලා දාපු එකට දුගන ආවේ මොකටද කියලා. ඔය ඒ කියන්නේ සෙන් හාමුදුරන ඉංග්‍රීසි අකුරු ගන්නන්න හදන උඹලා. බොරු කතා. සෙන් කතා ඔරිජිනල් බඩු තියෙන ඔක්කොම බොරු කියකි ඔරිජිනල් සෙන් වල තියෙනව නෙමෙයි. ඒකේ දැන් හරියට ඒවා නිකන් අපි වගේ මිනිස්සු නිසා හරියට ගොතනවා. ඒ ගොතපෙව් වගේ පැහැදිලිවම පේනවා ගෙත්තම්. ඒවට කියන්නේ ෆැබ්‍රිකේෂන් කියලා. ඔරිජිනල් සෙන් වල නෑ. ඒවා වෙච්ච සිද්ධි හරිම ලස්සනයි. හරි එච්චර වෙලා දෙන්නේ රාජිකා එකතු වෙලා මේ දීප්තිට උදව් කරන්න ඕන. හොඳයි සාවින් වහන්සේට තේරුම් ගන්න දීර්ඝායුෂ ලැබේවා. සුවපත් වේවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ අපිට තව එක අතක් ඉස්සලා තියෙන ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේලාට අවස්ථාව දෙන්න ඕනේද? නෑ මේ පැත්තෙන් කවුරුවක්වත් නෑ. ඒගොල්ලන්ට දැන් යන්න ඕනක වෙලා තියෙන මට පේන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මම මේ ඊළඟ කෙනාට අවස්ථාව ලබා දෙන්නද? ඔව්. මම චින්තට ආරාධනා කරනවා මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. මම වහන්සේට ඊමේල් එකක් එව්වා අහම්දුරනේ මේ අද උදේ වගේ එන්නේ නැති හුඟක් වෙලාවට මේ කෙටියෙන් කියන්නද මේකම කියවන්නද? ඔව් ලියලා තියෙන කියවන්න. ඒකට වැඩ දෙකම එකපාර සිද්ධ වෙනවා. එහෙමයි. විනාඩි 20ක් පමණ සක්මන් කළෙමි. වම දකුණ ලෙස ආරම්භ කර ඉබේ යන රූකඩයේ දෙස බලා සිටිමි. සිතුවිලි පැමිණ යයි. නිදිමත එන නිසා පර්යංකයට ගියෙමි. මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. ගත වූ වේලාව පැයක් පමණ. පූර්ව කෘත්‍ය කොට හොඳින් පටල වී මම දැන් මෙතනයි සිතටගෙන ආනාපාන සතිය ආරම්භ කළෙමි. මුල් විනාඩි 30-40 එතරම් කියන්නට දෙයක් නැත. පාළු නිදිමත එපා වෙන තැනක සිටී. වරින් වර අරමුණු මාරු වී සිතුවිල්ලක් දෙකක් පැමිණ යාම සිදුවේ. විනාඩි 40න් පසු වායෝ ධාතුවේ කැළඹීම ආරම්භ වේ. කම්පන චංචල තැනින් තැන හටගනී. බෙල්ලේ පැත්තක තදවීමක්, හිසේ තදවීමක් හටගෙන විපරිණාමයට පත් වී නැතිව යයි. තද සීතලක් සහ වේවුලන ගතියක්ද ඇතිවේ. වෙනදාමින් එන ප්‍රමෝදයක්, ප්‍රීති සුඛයක් එතරම් ප්‍රකට නැත. වෙනදාමින් ආලෝකමත් බවකුත් නැත. කට වේලී ඇත. ප්‍රකටව නොදැනුනේ ආපෝ ධාතුව පමණි. වායෝ ධාතුවේ කැළඹීම කන ඇතුලේ ප්‍රෙෂර් එක විනාශ කිරීමටද සමත් විය. වරක ඇතුළට මිරිකෙන බවකුත්, වරක උඩට ඇදී යන බවකුත්, ඉන්පසු පොළව තුලට තල්ලු වී යන බවකුත් නිරීක්ෂණය විය. මේ සියල්ල වෙන අතරේ පිටත ශබ්ද ඇසේ. ආනාපානය නොපෙනෙන තරම් සියුම්ය. නැත්තටම නැති වී ගිය සුළු වේලාවන්ද තිබුණි. ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට කිසිවෙකුගේ බලපෑමක් නැත. එය අනාත්ම ධර්මතාවයකි. වාඩි කරවා සිටින පිරමිඩාකාර ගුලිය තුල ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයකුත් ඒ සම්පතයෙන් හඳුනා ගන්නා විඥානයකුත් වෙන වෙනම ඇත. නිරීක්ෂකයෙක්ද ඇත. විඥානයත්
ධාතු ක්‍රියාකාරීත්වයත් සම්බන්ධ වන්නේ චිත්ත කිරිය වායෝ ධාතුවෙන් යයි සිටේ. වැරදි එතොත් පෙන්වා දෙන මෙන් දෙපා නැමෙද ඉල්ලා සිටෙමි. ඒක අර බුදුජානනාත විස්තර කරනවා විඥානං ඡායතනෙ ගියාට පස්සේ මේ කොටස මගේ ධාතු මේ කොටස මගේ ධාතු නෙවෙයි. me and not me කියලා විඥානයේ රේඛාවක් අඳිනවා. ඊට පස්සේ කියනවා මට පට වියාපෝ තේරෙනවා තේජෝ තේරෙන්නේ නැහැ. ඔය එකක දෙකවත් අඩුපාඩුවක් නැහැ. තේරෙන්නේ අර මම කියලා කොටුව ගහගත්ත එක ඇතුළේ ටික තමයි. ඒ කොටුව ගහ ගැනීම තමයි විඥාණයෙන් කරන්නේ. විඥාණයෙන් කරන්නේ me and not me කියලා. ඊට පස්සේ වෙලාවක විඥානේ පටු වෙනකොට ඒ දැනෙන ධාතු කොටස පිඩු වෙනවා. විඥානේ පැතිරෙනකොට විශාල ප්‍රදේශයක පැතිරෙනවා. ඊට පස්සේ සමහර වෙලාවට ගසක අඹ දැල්ලක් හෙල්ලෙනකොටත් විඥාණයට දැනෙනවා. කේල් දැල්ලක් හෙන්නකොටත් දැනෙනවා. ඒ විදිහට මේක බාහිරයටත් යනවා. ඉතින් ඒ ධාතු ගුණයට ආවට පස්සේ ධාතු ගුණ මේ මගේ තා මගේ නොවේයි කියලා මම කිව්වට ධාතු දන්නේ නැහැ. මේ අඹ දැල්ලක්ද හෙල්ලෙන්නේ නැත්නම් මගේ හෘද වස්තුවද කියලා දන්නේ නැහැ. ධාතුන්ගේ හැම එකක් නැහැ. ඒකෙන් අර ආරූඪ කරගන්නවා මම. ඉතින් ඒකට විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා කියනවා. විඥාණය විසින් මගේ කියා ගන්නා කොටසේ සිදුවෙන දේවල් මට දුක දෙනවා. විඥාණය විසින් මගේ කියාගන්නේ නැති දේවල් වලින් කවදාවත් දුකක් දෙන්නේ නැහැ. එකම දේ සිද්ධ වෙන්නේ. ඒතර මේ විඥානේ වරින් වර ඉන්ද්‍රිය බද්ධ වෙනවා, අනින්ද්‍රිය බද්ධ වෙනවා, මැදට යනවා, පිටට යනවා. ඉතින් ඒ අනු අපිට එන දුක් අපිට එන මේ කන්දොස් කිරියාවල් අපේ එන පාපොච්චාරණ වැඩි වෙනවා. ඉතින් ඒක විඥානං ඡායතනෙ කියන එක තේරුම් ගන්න ආකින්චඤ්ඤායතනෙට ගියොත් අපේ බුදුහාමර විස්තර කළ තියෙන විදිහට ඔයිට වෙනස් කතාවක් යනවා. මේ නැති දෙයකින් දුකක් හදලා දෙන එක විතරයි විඥානය කියන්නේ. ඉතින් විඥානේ මෞංකාරයක් නම් ඒක මවලා තියෙන දුක විතරමයි. හැමදේම දුකක් මවලා තියෙන. ඉතින් ඒක මේ සාමාන්‍ය පෞල් කරන ජීවිතේට ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ විඥානයේ විසින් දරුවන් නැති අම්මාලා, දරුසුරතල් පෙන්නාලා, දරුවන් නැති අම්මාලා, නිකන් සිටි බුම්මාලා කියලා දරුවන් ඉදගෙන දුක් විඳින්න කැමති අම්මලා. ඉතින් ඒකේ අම්මගේ මනාපෙද විඥානයේ මනාපෙද ඒක වෙනස් කතාවක්. ඉතින් ඒවා ඉතින් සාමාන්‍ය විශ්ව සාහිත්‍යයට යනවා, ලෝක ධර්මයට යනවා. ඉතින් ඒ නිසා අපිට මේ කරදර කියලා තියෙන්නේ විඥානයේ විසින් ගහපු කරක් ගහනකොට වගේ ගහන දැල ඇතුලේ තියෙන ටික විතරයි. මේ විඥානයේ විසින් යම් වෙලාවක මගේ නෙවෙයි කිව්වනම් ඒව කරදර වුණාට මට ගාණක් නැහැ. අපි ඒ තරම කැලස්, අපි ඒ තරම රළු පරළුයි. මගේ කියාගෙන අහ කියන ණයෙක් ඔඩොක්කේ දාගන්න එක තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඒක දකීම ආකාසානං ඡායතල විඥානං ඡායතනට යamak කියනවා. ඒක ඉක්මවීම ආකින්චඤ්ඤායතනෙ. මොනම දෙයක්වත් ගණන් ගන්න නැත්තේ. හැබැයි එතන ඉන්න බෑ. එතන වෝල්ට් එකක් තියෙන. එතන නිකන් හැරවුම් ලක්ෂයක්. ඊට පස්සේ ආයෙත් ගණන් ගන්න නොගන්න කියන නිව සංඥානා සංඥායතනෙ වගේ තැනකට තමයි බුදුහාමුදුර පහළ වෙන්නේ ඉස්සලා මනස ගිහිලා තියෙන උපරිමේ. ඒකත් පුදුරජාණන් වහන්සේ ඒකේ නැති එකයි ඒකයි අතර වෙනසක් නැති මට්ටමට අෂ්ටලෝක ධර්මයේ මට්ටම් කරලා තමයි කපරාරුව ගහලා තියෙන්නේ. ඉතින් ඔය තියෙන ටික හොඳයි. සක්මනේදී කම්මැලිකම ආවනම් සක්මනේදීම ඉවර කරනවා මිසක්කා පරියන්කයට යන්න එපා. සක්මනේදී මේ කතා ඉවර කරන්න. බුදුජානනාංශයේ දේශනා කරනවා සක්මනේදී බයක් ආවොත් සක්මනම දිගට කරන්න. බය ඉවර වෙනකම් කරන්න. නැත්නම් ගියොත් බයත් එක්ක යන්නේ. නැත්නම් ගියොත් නිදිමතත් එක්ක යන්නේ. ඒ නිසා දිගට සක්මන් කරන්න ඕනේ. ඒකට ඉවර කරන්නේ සක්මනට යනකොට බයක් සක්මන්ට යනකොට නිදිමතක් අපේක්ෂා කරලා යන්න. වෙන්න පුළුවන්. ආවොත් මම දිගට ඒක කරගෙන යනවා කියලා ලෑස්ති වෙලා යන එක තමයි ඒකට දෙන්න තියෙන උත්තරය. සූදානම්. හම්දුනේ මම ඇත්තටම මට ගොඩාක් නිදිමත එනවා සක්මනේදී මම හුඟක් වෙලාවට සක්මන ඉවර වෙලා පර්යන්කයට යන්නේ නිින්දයයි කියලා හිතලා. දැන් ගිහිලා තියෙනවා කියපු කතාවේදී එහෙම තමයි. ඒ නිසා සක්මන කෙලවර කොට්ටයක් තියාගන්න. ආසනියකුත් තියෙන්න ඕනේ. කොට්ටෙකුත් තියෙන්න. ලුකුසාන් කියතර බැරිම නම් ආසනෙ ගිහලා විනාඩියක් විතර ඉඳගෙන ඉන්න බලන්න මේ කියන්නේ කොච්චර ඉක්මනට එපා වීම සිටි වෙනවද කියලා සක්මනේ. එපා වීමට එපා වෙන්න එපා. එපා වීමට සූදානම් ශරීරයෙන් යන්න සමහරලාට හිතා ගන්න බැරි තරම් එනවා. ඒක මම පිළිගන්නවා. ඒලට නිදා ගන්නම හිතන වෙලාවලුත් වෙනවා. නමුත් ඒ සක්මණෙන් ආපු බය සක්මණෙන් ගෙවන්න කියනවා. ප්‍රශ්නයක් આવොත් ප්‍රශ්න ආපදන ප්‍රශ්න ගෙවම් කරන්න කියනවා. වෙන තැනකට ගියොත් යන්නේ ප්‍රශ්නෙත් අරගෙන. එනිසා මේ විශේෂම නිජමත මූලාරම්භයක් සහිත සක්මන්ට පරියංගයට යනවා කියලා කියන්නේ බුදු වෙනවට වැඩිය බුදියන්න කියන එකයි කියන්නේ. ඒක තමයි. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් එච්චර නිදිමතෙන් ගියාම නිින්ද යනවා කියලා හිතලා තමයි මම කෙලින්ම පරයන්කට යන්නේ නැත්තේ. ඉතින්
එහෙම කරන එක හරියන්නේ. සක්මණ දිගට යන්න ඕනේ. අපි අර ඊයේ මේ සුමානේ රොක්හැම්ප්ටන් කරනකොට ළමයි දෙන්නෙක් ලියලා තිබුණා. එක්කෙනෙක් ප්‍රකාශ කරා එක්කෙනෙක් ලියලා තිබුණා මට නිදිමතේ පුබ්බ නිමිත්ත early signs පේනවායි කියලා. නිදිමත වේගන එනකොට. අන්න ඒකෙන් තමයි ඒකට යන්නේ නිදිමතට ලෑස්තිලා යන්න ඕනේ. මේ ලියන ළමයා 11යි. ඊට පස්සේ අනික් ලියපු ළමයා මම හිතන අවුරුදු 16ක විතර ළමෙක්. මම හිතන්නේ දැන් වයස වැඩිකම තමයි ප්‍රශ්න තියෙන්නේ. ආපහු පුළුවන් නේ 11ට විතර බහින්ද අන්න එතකොට ඕක අල්ලන්න පුළුවන්. නිදිමත එන්නේ නිකන් නෙවෙයි. එයා එන්නේ අහුරණාවක් ගහලා, හසක් පිඹලා, කස ගහලා, බෙඩි දාගෙන එන්නේ. අන්නේ නිදිමතේ early signs. එහෙම නැත්නම් පුබ්බ නිමිති පුබ්බකරණේ තේරුම් ගන්න. ඒක නිදිමත නෙවෙයි. අපේ ලොකු සමාජයකට වචනයක් හොයලා දාලා තිනවා. හිත සැඟවි ගැනීමක් කියන. ලීන භාවයටපත් වීමක්. හිත නිලීන භාවයක්. ඉතින් ඒ නිලීන භාවයේ සහ නිදිමත කියන දෙක අවබෝධ කරන්න බෑ. ඕක කුණු බාල්දියට දැම්මොත්. ඕක ඇනලයිස් කරන්න ඕනේ. මේක හිත සැඟවි ගැනීමක්ද විරාගය නිසා, නිරෝධය නිසා, විරංජනේ නිසා එහෙම නැත්නම් නින්දද කියන එක බලන්න. ඒක ඇත්තටම ලොකු වැදගත් ගවේෂණයක්. ඒ නිසා නිදිමතට සාදර වෙලා යන්න කියලා කියතයි. එහෙම සම්හස බොහොමත්ම පිං. තෙරුවන් සරණයි රාජිකා. එහෙමයි ස්වාමීන් වහන්සේ තව අධ්‍යයකුත් තිස්සුනා මේ පැත්තෙන් අවස්ථාවක් දෙන්න පුළුවන්ද ස්වාමීන් වහන්සේ? එක්කෙනෙකුට දෙනවා. ඉස්සෙල්ලා අතර දීලා ඊට පස්සේ නතර කරනවා. ඉස්සෙල්ලා මතනම් ඉස්සෙ ඥාන මහත්මිය හැබැයි. ඉතින් ඒ හැබැයි කියන්නේ මොකද? බතරාද ඒකිට? අනේ නෑ ස්වාමීන් වහන්සේ ඒ අතයි හැබැයි ඥාන මහත්මිය අරම්මන කියනෝනේ අපරාධය ආරූಢයක් දානවා. නෑ ඒ අත පහත වැටිලා වෙන්නේ නැති ආයේ පාරක් පල්ලෙහාට ගිහිල්ලා තියෙන නිසා ස්වාමීන් වහන්සේ කිසි ප්‍රශ්නයක් මං අහන්නේ දිග නෑ ඒක. ඇහෙනව නේද කොහොමද? ඇහෙනවා ඥානද කතා කරන්නේ? ඔව් ඥාන කතා කරන්නේ. ඕකේ. අද දේශනේ දැන් උදේ දේශනේ මම වැදගත් කරුණු සටහන් කරගන්නවා. ඒකෙදී මේ දේශනා කරන්නේ කියන්නේ යනකොට මේ මිනිසුන්ගේ චරිත ගැන කියවනේ. ඔව්. ඒකලා එතන සුදු කළු ભેදයක් නැහැ මිනිස්සු ඔක්කොම චරිත කොටස් තුනයි කිව්වා. ඒ තුන අතෑරිලා ඊළඟට විත්තික කෙලස් ගැන තමයි ඔබ වහන්සේ දේශනා කරේ. මං හිතන්නේ අර රාග ద్వේෂ මෝහ චරිතයෝද කියලා තමයි දැනගන්න ඕනේ. දැන් මේක ඇත්තටම රාග ద్వේෂ මොහොට වැඩිය රූප කර්මස්ථාන ඉක්මවුවට පස්සේ වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත තමයි තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥානනේ. විඥානේ තමයි ඔක්කොගෙම උපත. ඒ විඥානේ ක්‍රියාත්මක කරන්නේ සංඥා වේදනා චේතනා කියන තුනේ. ඉතින් මේ තුන සබ්බචිත්ත සාධාරණ චෛතසික. අරමුණක් ගත්ත ගමන් පසපච්ච පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියලා තියෙන්නේ. නමුත් සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා සංඥා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර ස්පර්ශ වෙන්න ඉස්සරළම ওই චෛතසික තුන වැඩ කරනවා කියලා. ඒ කියන්නේ චරිත ලක්ෂණය අනුව තමයි අපිට මොනවාද ස්පර්ශ වෙන්නේ හෝ අපිට මුලිච්ච වෙන්නේ. සාමාන්‍ය අටුවා පිළිගන්නේ නැත්නම් චංකි සූත්‍රේ නෑ මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ ස්පර්ශ වුණාට පස්සේ වේදනා සංඥා චේතනා හරහා ගියාට පස්සේ ඒක මම වෙනවා. එතකොට සාරිපුත්‍ර ස්වාමීන්ගේ සතිපට්ඨාන මේ සම්මාදිට්ඨි සූත්‍රයේ කියනවා ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා මගේ හිත පැනලා වේදනා සංඥා චේතනා වලින් පස්සේ තමයි ස්පර්ශය සිද්ධ වෙන්නේ කියලා. කැමේශයක් ඇල්ලලා තිබුණාට මම හැම එකම බලන්නේ නැහැ. මම බලන්නේ මට පේන්නේම මම කණ්ඩ ආසයික විතරයි. ඊට පස්සේ ඒකම බෙදාගෙන ඒකම කාලේ මැරලා යනවා. ඊට පස්සේ අර මේසේ අර පිණියට බයිනවා. මේසේ ඔක්කොම ಜಾති තියෙන ඕනම වෙලාවක හැමදේම තියෙනවා. මම තෝරන්නේ වර්ණ අවශෝෂණයකින්. බුදුරජාණන්සේ සඳහන් කරනවා තිත්ත ලැබු ඇටයක් හෝ තිත්ත කරවිල ඇටයක් බිමට දාපුවාම ඒකේ පෘථිවි රසයේ උරාගෙන චිත්තඵලයක් හදනවා. අඹ ඇටයක් දාපුවාම පෘථිවි රසයේ උරාගෙන මිහිරි ඵලයක් ලැබෙනවා. ඒ හේතුව ඒ ඇටේම විනිශ්චිතයි. ඒක නිසා සම්මාදිට්ඨි පච්චය. දිට්ඨි පච්චය තමයි ඔක්කොම. ඉතින් අපි මේ දිට්ඨිය මොකද්ද කියලා දැනගන්න යට ක්‍රියාත්මක වෙන්න දෙන්න ඕනේ. මම වැඩ පැලකිරුවේ කරවිල ඇටයක්ද තිත්ත ලැබු ඇටයක්ද අඹ ඇටයක්ද කියන එක පැල කරාට පස්සේ වෙනස් කරන්න බෑ. හැබැයි ඇටේ තියෙනවා මේ ලක්ෂණ ඒක දැනගන්න පුළුවන් වෙන්නේ පරිවෘත්තාන කෙලෙස් වල විචිකම කෙලෙස් වල නෙවෙයි. අනුසේ කෙලෙස් වලින් තමයි කොකා ඉගිලෙනකොට තමයි කන කොකාද කියලා තේරෙන්නේ. ඉතින් ඒක වහගෙන ඉන්නයි මේ ශිෂ්ටාචාරය තියෙන්නේ. ඒක පෙන්වන්න නැතුව අපි මේ ශිෂ්ට වෙන්න හදනවා. මිනිස්සුන්ට ඕන දේ කරන්න හදනවා. රංගපාන්න හදනවා. ඉතින් උට පිස්සු හැදෙනවා. අනිවාර්යයෙන්ම සමාජගත වෙච්ච මිනිහට පිස්සු. අනිවාර්යයෙන්ම සමාජගත විඤ්ඤාත ආතතිය තියෙනවා.
කැලේ ওই තනියම ඉන්න හෙළුවෙන් ඉන්න රිලෙවෙකුට කවදාකවත් ආදතිය නැහැ. ඉන්න බෑනේ ඌට නෑනේ මේ රංගපෑමක් නෑනේ. ඒ නිසා මේ පස්ස සංඥා චේතනා මනසිකාර නෑ. වේදනා සංඥා චේතනා කියන මේ තුන නැත්තම් වේදනා සංඥා සංස්කාර කියන මේ තුන අපිට ඉස්සෙල්ලා පෙරම ගමන් කරුව වෙලා තියෙනවා. අන්න ඒක අල්ලන්න පුළුවන් වෙන්නේ අනුසේ මට්ටමින් තමයි ගොඩක්. හැබැයි ඊට පස්සේ නම් තේරෙනවා වීචිකම කෙලෙස් වලටත් මේ චරිතෙම තියෙනවා. පරිඋත්තාන කෙලෙස් වලටත් තියෙනවා. ඒක අපි ළඟ ඉන්න සත්පුරුෂයාට කල්යාණ මිත්‍යාට තේරෙනවා. ඒගොල්ලෝ උංගා කියාලු වෙන්න ඕනේ කෙලින්ම කියන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැබැයි මේ සතිය කෙලින්ම කියනවා. අද ලෝකේ මොඩර්න් සයිකොලොජි වල ඉන්න සයිකියාට්‍රිස්ට් එහෙම නැත්නම් කවුන්සලර් ওই වැඩේ තමයි කරන්නේ. එයා ලව්වම කියවලා ෆ්‍රී ඇසෝසියේෂන් කියන මෙන්න මෙතනයි ගැටේ තියෙන්නේ කියලා. එයා ලව්වම කියවනවා. ඒකට කියනවා කවුන්සලින් කියලා. ඒකට කියනවා ෆ්‍රී ඇසෝසියේෂන් කියලා. ඉතින් සතිය කරන්නේ ඕක තමයි. සතිය කාටවත් සල්ලි ගෙවන්නේ නැහැ. Tamanටම Tamanගේ චරිතය පෙන්නලා දෙනවා. ඒක හරීම බුද්ධචානන්ච හොයලා දීපු නොමිලේ දීපු ගැඹුරුම බෙහෙත. ඕකෙන් මෙපිට තමයි මේ ගරා කරන කන වවාගෙන කරන සෞඛ්‍යය තියෙන්නේ. මේ මොකද්ද මේ වෛද්‍ය විද්‍යාව තියෙන. ඒක තන්නේ කර ගසාගෙන කරනවා ලෙඩ වෙච්ච එක අල්ලගෙන. මේක තියෙන්නේ හෙදකම. ලෙඩ වෙන්න ඉස්සරලා මෙන්න මේ මූලික දිගේ ගිහිල්ලා අඹ බෙදකම් ලෙඩේ හදාගන්න කියන එක පෙන්වනවා. ඉතින් අපිට ඒව කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මේ ලෙඩ වලටම ගෙවිලා ගත කරනවා. ලෙඩ එන්න අරින්න. ලෙඩ ඒව නැති වෙලා භාවනා කරලා මේ මමයා කියන්නේ මොකಾದ කියලා. කවුද මේ න්‍යාය පත්‍රයේ රංගපාන්නේ කියලා බැලුවොත් හරි අනුකම්පාවක් ඇති වෙනවා විශේෂයෙන්ම ඥානවන්තයින් ගැන. ඥානනිසාම නෙවෙයි මම එහෙම කියන්නේ. ඥානවන්තයෝ කියන අමන මරි තක තීරු මෝඩ જાතියක් මේ ලෝකේ නැහැ. මොකද ඌ නැහැ. ඌ කාට හරි කඹරනවා. භාවනා කරන එක නම් Taman එක්ක ඉන්නවා බලනවා මේ කයන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා. ඒක අල්ලතයි සතියටත් අල්ලතයි සත්පුරුෂයටත් අල්ලතයි යෝනිසමනස් කාටත් අල්ලතයි. ඉතින් අපි සත්පුරුෂයෝ වෙලා සත්‍යමත් වෙමු ආවංක වෙමු. අවංකට වැඩිය ලස්සන වචනේ නියතමානී වෙන්න ඕන. අහිංසක වෙන්න ඕන. නෙමෙයි අපි හම්දුනේ. ඒක අවබෝධ වුණා ඔබ වහන්සේට තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. රාජිකා දැන් ආයෙ දෙන්නේ අවිට වෙඩි අවස්ථාව අපි යනවා මේ ඉවර කරන්න යදන්නේ. විනාඩි 5කුත් තියෙන විනාඩි 10කුත් වගේ තියෙනවා ස්වාමීන් වහන්සේ. උඹටද තියෙන ඒකට මේ භාවනා කරපන්. සතිමත් යන්නේ අපි යනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ නම නාමන්තර කියනවා මේ ඊළඟ සෙනසුරාදාට වගේ ප්‍රශ්න ඉදිරිපත්. දැන් දවල් දැන් චන්ද්‍රරත්න හම්තුරු දෙනවනේ පැයක තෑක් දෙනවා. ආමන්ත කවුද ආමන්ත කියන්නේ? නාමන්ත. අලුත් නමක් කොහොම හරි එකට චන්ද්‍රරත්න හම්තුරුවට කරදර කරන්න පුළුවන් මේ වෙලාවේ කරදර කරනවා වෙනවද? හරි එහෙමයි සවනස. තෙරුවන් සරණයි. කොහෙන්ද කතා කරන්නේ? මම සිඩ්නි වල ඉඳලා කතා කරන්නේ සවනස. මේ ප්‍රශ්න මේ විනාඩි භාගකින් මට ඉදිරිපත් කරන්න පුළුවන්. විනාඩි භාගයට වැඩි ගියොත් කන පැලෙන්න ගහනවා. හරිද? කියපන්. එහෙමයි සවනස. මේ සවනස මම දැන් මාස දෙකක් විතර තිස්සේ මේ කය මේ දකිමින් සාමාන්‍ය ජීවිතේදී මේ කමඨහනට කය පාවිච්චි කරන්නේ සාමාන්‍ය ජීවිතේ සක්මන පරියන්කෙන් බාහිරව. එතකොට මට පඨවි ධාතුව හොඳට පැහැදිලිව පේනවා. නමුත් ආපෝ තේජෝ වායෝ එහෙම පේන්නේ නැහැ. මම උත්සාහ කරන්නේත් නැහැ. නමුත් ඊළඟට ඉදිරියට යමක් විදිහට මට උත්සාහ කරලා බලන්න පුළුවන් ආපෝ තේජෝ වායෝ බලන්න උත්සාහ කරතේ. මම එහෙම ටිකක් කල්පනාවෙන් බලද්දී ඒවත් පේන බවක් තියෙනවා. එහෙම කරන්නද ස්වාමීන් වහන්සේ නැත්නම් පඨවි වැඩ කරන්නේ ආපෝ තේජෝ වායෝ විසින් හදන වේදිකාවේ කියලා ඉගෙන ගන්න කියනවා. හතර දිනාම හැම වෙලාවෙම ඉන්නවා. ඒ වේදිකාව සකස් කරලා දෙන එක නයි උඩ ඒක උඩ එක්කෙනෙක් නටනවා. ඊට පස්සේ ඒ විලාත් යනවා වේදිකාවට තව කෙනෙක් නටනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් ඇඟිලි 5 රියෝ බලනකොට ඉස්සරහම තියෙන ඇඟිල්ල පේනවා පිටිපස්සේ ආව ඇඟිලි ටිකක් තියෙනවා. ඒකට ඉස්සරහම තියෙන ඇඟිල්ල නිසා පේන්නේ නැහැ. ඉතින් ඒ වගේ මේ අර ඉස්සරහ තියෙන එක මූණත වැලියු එක දැනගත්තාම දැනගන්න ඕනේ මූල ධර්මානුකූලව චින්තාමේ වශයෙන් මේක පිටිපස්සේ තව 3 දෙනෙක් ඉන්නවයි කියලා. ඒ 4 දෙනා කවදාකවත් වෙන්ව ඉන්නේ නැහැ. වෙන්ව දකින්නේ අපේ කෑදරකමේ හැටියට. අපේ තියෙන ටෙම්පරමන්ටැලිටි කියලා මතු කරගන්න යන්න එපා. ඒකේ තියෙනවා අටුවාචාන් වහන්සේ ස්පෙસિෆිකලි කියනවා යතාපාකටං විපස්සනා බිනිවේසෝ පච්චා අනුපහට්ටන්තේන උපායේන උපට්ඨපෙත්තා සම්මසිතබ්බං කිය. මතුවෙච්ච දේ අනුව විපස්සනාට බැහැ ගන්න හොඳට භාවනා කෙරීගෙන යනකොට අර මතුවෙච්ච නැති කොටසත් මතුවලා පේන්න පටන් ගන්නවා. එතකොට ඒක effortlessly ඒ ටික පෙනේ.
ඒ නිසා ඕමම තව ඕක සීසන් කරන්න. එහෙම නැත්නම් සිද්ධි කරන්න කියලා කියන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. භාගයට වැඩි. සරණයි. යානි භාගයට වැඩි ගියා. රාජිකා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඇත්තම chat එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බ මම ඒක දැක්කේ නැහැ ස්වාමීන් වහන්සේ මේ අද ධර්මදේශනාව සම්බන්ධයෙන් අපිට ඒක ඉදිරිපත් කරන්න වෙලාවක් නැත්te ස්වාමීන් වහන්සේ. නෑ. ඒක ලියලෙවන්න ඊමේල් එකට දාන්න මම මේ ආන්සර් කරන්න. මොකද නැත්තම් උගා පොරොන්දු දීපම මම දැන් දේශපාලනඥයෙක් වගේ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ නිසා අපි මේකේ මයික් එක දෙනවා 15 කට යාමරන උත්තරම කේන්ති කියලා ඉන්නේ ඔර්ලෝසු දිහා බල ඉන්නේ මේ එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අවසරයි සයන්ස් එච්චර කාලයක් ගිහලා නැහැ. 10ට කිට්ටුනොත් තමයි වැඩි වෙන්නේ. අවසරයි සයන්ස් අද දවසට යෙදුණු ධර්ම දේශනාව හා බැඳුණු ධර්ම සාකච්ඡාවක් දැන් මේ නිමා වුණේ සම්බන්ධ වුණේ වනවාසී මහා සංඝරත්නයත් සමග සදහැත් දෙස් විදෙස් පින්වත් පිරිසක් පූජනීය නායක ස්වාමීන් වහන්සේ දේශකයන්න් වහන්සේ විසින් විදියට මේ වෙලාවේ වටිනා කරුණ පිරුණු ධර්ම දේශනාව පවත්වමින් බොහෝ දිනෙකට මතුමත් තම තමගේ ගුණයන් වඩා ගන්න ශක්තිය බලය ධෛර්යය ලැබලා දුන්නා. ඒ පිනොත් අප සැම විසින් සමන් දෙමින් සම්බන්ධ වෙමින් සාකච්ඡා කරමින් අත්පත් කර ගන්නට යෙදුණු පින් මහිමය අපටත් ලෝයවැස්සෙමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියන මෙත් සිත් ඇති කරගෙන ගාථා සජ්ජායනා කළ මෙසේ පින් අනුමෝදන් කරමු. විත්තාවතා ජාමේහි සම්පතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානු